අයිබෝවන් සුබෝදෑසනක්. අපි සූදානම් වෙන්නේ මේ භාග්‍යවන්ත මාසයේ හිතකට ධර්මය නම් වූ උතුම් වූ දායාදය තුළින් ආශිර්වාදය ගෙනෙන මෙත්නෙත් පාමුල වැඩසටහන ආරම්භන්නට. අදත් මෙත්නෙත් පාමුල වෙනුවෙන් ගෞරව නමස්කාර පූරකව ආරාධනා කළා ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන අධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ සදහැසිතින් ගෞරවයෙන් නමස්කාර පූර්වකව මේ උතුම් අවස්ථාවේ මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගන්නට කැමැතියි. ඒ උතුම් ධර්මානුශාසනාව පවත්වන්නට පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේට ගෞරව සිතින් නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ලෞතුරු අමාසෝය සොයා සිදු කළ සියලු පුණ්‍ය නිධානයන්ගේ බලයෙන් දිව්‍ය ආත්ම භාවයක් ලැබමින් තවදුරටත් ඒ පාරමී ගුණාංග දියුණු කරගන්නා ප්‍රාර්ථනාව ඇති අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයාටත් නාග සුපර්ණාදී සමූහයාටත් සුපුරුදු ලෙස දහමින් සැනසෙන්නට ආරාධනාව සිද්ධ කරන වෙලාව. අසිරිමත්ය දෙවිඳුනි ඔබේ නීලනුවන් යුග්ම දෙවිඳ ඔබට තිබෙනවා මේ ලොවතුන් කල් දැක්ම හදවත තුල ප්‍රියනංවන ලෝතුරු මග දැක්ම ගොඩනගන්න ඇරයුමමයි මේ පද පෙළ ගැස්ම සග්ගේ කාමේත රූපේ ගිරිසිකර තටේ චාංතලික් කේවිමානේ දීපේ රට්ටේච ගාමේ තරුවන ගහනේ ගේහවත් තුම්හි කෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බනාගා තිට්ටන්තා සන්තිකේදං මුනිවර වචනං සාදවෝ මේ සුනන්තු. දිව්‍ය බ්‍රහ්ම සේනාව සමගින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය පුද කරන වෙලාව. නිවනට යන ලෝතුරු මඟ තුන්ලොවටම දක්වා නිරතුරු බැබලුන බුදුරජු අමගුණයෙන් භගවා සැනසෙන්නට හිත තුල ඇති හැම කෙලෙසුන් පලවා වඳිමි වඳිමි බුදුරජුනේ බුදුගුණ කඳ භගවා වඳිමි වඳිමි බුදුරජුනේ බුදුගුණ කඳ භගවා වඳිමි වඳිමි බුදුරජුනේ බුදුගුණ කඳ භගවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ද්වේචතාත පදකානි යත්ත සම්බ පතිට්ඨිතං අලන්දස්සච යෝලාභෝ
ලද්දස්ස අනුරක්ඛනාති. කරුණා ගුණයෙන් මෛත්‍රී බලයෙන් හද මන්දිරය පුරවාගෙන සැබවින්ම පරදුක්ඛ දුක්ඛිත ගුණකදංභය හිත තුළ දරාගෙන ලෝකයෙහි දුක්ගිනි නිවාලන්නට සඳහම් මමා නදිය මේ යැයි පෙන්වා වදාරන ආශිර්වාද ගුණයෙන් දුක්ගිනි නිවන්නට සෙත සාන්තිය සලසා වදාරන පරම පූජනීය මහා සංගරුවනට අපගේ පූජනීය වූද ගෞරවනීය වූද සෙනෙහස පිරුණා වූද නමස්කාරය වේවා. අප සතු සියලු කුසල ධර්මයන් ඔබ වහන්සේලාගේ ශ්‍රී පාද පාමුල උත්තම ආශිර්වාද පූජාවක්ම වේවායි ප්‍රාර්ථනාවෙන් මහා සංගරුවනගෙන් අපි අවසර අධිෂ්ඨාන කරනවා. එවින්න ගර කටයුතු මෙහෙණින් වහන්ස ඔබ වහන්සේලාටත් අපේ ආශිර්වාදය පිරිනමමින් උතුම් සද්ධර්ම මාර්ගයේ හිත් වඩන සියලුම ධර්ම ශ්‍රවණකාමී බැතිමත් බුද්ධිමත් සදහැවත් බෝධිසත්ව ගුණෝපේත පින්වත් ඔබ හැම දෙනාටමත් අපි අපේ ආශිර්වාදය පිරිනමමින් ආයුරාරෝග්‍යාදී සපතත් සතුට නම් පරම ධනයත් ජීවිතයට සමීප වේවා. සියලු බලයන්ගෙන් ජීවිත මඟ සුපෝෂණය වේවායි පළමුවෙන් ආශිර්වාද කරමින් ඔය හිත නිතර පතනා පරිද්දෙන් අමා නිවන් සුවය වෙතම ළඟා වේවායි මෛත්‍රියෙන් යුක්තව ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අද දවසේ දායකත්වයට සම්බන්ධ වෙනවා මහනුවර මාවිල් මඩ නාහැල්ල පාරේ පදිංචි බී.සී. අමරකෝන් පින්වත් මහත්මිය ඇතුළු කුලවංශයේ සම්මා සම්බුදු ශ්‍රාවක ශ්‍රාවිකා පිරිස. එම සදහැවතුනගේ පවිත්‍ර වූ ප්‍රාර්ථනාවන් අරමුණු අපි සද්ධර්ම දේශනාවන්තයෙහි දේශනා කරන්නට සිහි කරන්නට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙමින් අපේ සද්ධර්ම දේශනාවට සුපුරුදු ලෙස පිවිසෙන්නටයි සූදානම. අපි මේ සංසාර ගමන තුල සොයමින් මෙතෙක්කා වටිනාතම දායාදේ තමයි නිබ්බාන පරම ධාතුවෙන් සැනසීම. ඒ සඳහා ගත වෙන හැම භවයක්ම අපි පාවිච්චි කළා කියලයි අපේ පුණ්‍යකාමී සිතුවිලි වල ඇති පුහුණුව දිහා බැලුවම එහෙම නැත්නම් පින්කම් කරන්නට ඇති කැමැත්ත දිහා බැලුවම අපට පෙනෙන්නේ මේ කැමැත්ත භවගාමී සංසාරයේහි ඇති කරගෙන ආව මේ භවයේදී මව්පියන්ගේ ආభాෂයෙන් ගුරුවරුන්ගේ ආభాෂයෙන් කල්යාණ මිත්‍ර මිතුරියන්ගේ ආభాෂයෙන් ආශ්‍රයෙන් තවදුරටත් සංවර්ධනය වෙච්ච පුණ්‍යකාමී පුහුණුවක් චේතනාවක් අප තුළ තියෙන බව. අපි ඊටම සදහැසිතින් ප්‍රීතිමත් හිතින් ගෞරව පිරුණු හිතින් මේ ධර්ම මාර්ගයට සිත නැඹුරු කරගෙන සිටින්නේ අන්නේ පූර්ව භවික චේතනා සම්පත්තිය නිසා කියන බව පින්නතුල දන්නවා. මංගල සූත්‍රය තුල ප්‍රකාශ වෙනවා පතිරූප දේශවාසෝ පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පණිදිචේතම් මංගල මුත්තමං. අපට පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරන ලද පින්වල බලය ඉස්මතු වී පෙර භවයේ අවසන් චේතනාවට පාදක වෙච්ච නිසා අපට අවකාශ සැලසුණා මේ භවයට සම්ප්‍රාප්ත වෙන්නට වගේම පතිරූප දේශවාසයක් ලැබමින් ඒ පුරාකෘත පුණ්‍ය කර්මයන්ගේ ශක්තිය විපුල ඵලදායි බවට පත් කරගන්න. එබැවින් පින්නති ඔබ ප්‍රාර්ථනා කරන්න ඕන මගේ භාග්‍යතුන් වහන්සේ වදාළ විදිහට තුම්හෙහි කිච්ඡං ආතප්පං අක්කාතාරෝ තථාගතා. මහණෙනි මම ඔබට මඟ පෙන්වනවා. අක්කාතාරෝ ඔබම ක්‍රියාත්මක වෙන්න ඕනේ. තත ආගත කුමක් පිණිසද ක්‍රියාත්මක වෙන්නේ? සත්‍යයට පැමිණීම හෙවත් චතුස්සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් නිවෙන්න. ඒ නිසා අපි දිගින් දිගටම සාකච්ඡා කරමින් සිටින්නේ අන්නේ ධර්ම පරිශ්‍රණයෙහි යෙදෙන විට අපට ලැබෙන අත්දැකීම් කොහොමද ධර්මයට සම්බන්ධ කරගෙන
අපේ ජීවිතයේ සෝභාමත් කරගන්නේ කියන කාරණාවට ධර්ම කතා වගේම බාහිර කතාත් ආදේශ කරගෙන ඒකරාශී කරගෙන ඒ තුළින් ජීවිතය පෝෂණය කරගෙන ඉදිරියට යන්නට උවමනා කරන ආభాෂය ලබා ගන්නයි. පිනන්තබට මතකයි නාරෝපා කියන උගතා මහාචාර්යවරයා සිය ගෘහස්ත ජීවිතය සාර්ථක ලෙස ගත කරමින් අවසාට භාගයේ එතුමාට හිතෙනවා මම පැවිදි බවට පත්වෙලා මේ සත්‍යය සොයාගෙන යන්න ඕන. එතකොට එතුමා සත්‍යය වශයෙන්නේ ගමන ආරම්භ කරන්නේ ශාස්ත්‍රූවරයෙක් සොයාගෙන. සත්‍යය අඳුන්වන්නේ ශාස්ත්‍රූවරයෙක් හැටියට. සත්‍යය අඳුන්වන්නේ ශාස්ත්‍රූවරයෙක් හැටියට. දැන් බලන්න බෞද්ධ අපි ගත්තොත් අපි මේ සොයාගෙන යන්නේ බුද්ධ තත්ත්වය. බුද්ධ තත්ත්වය. එතකොට සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තමයි ගෝත්‍ර වශයෙන් ගත්තත් නාම වශයෙන් ගත්තත් බුදුරජාණන් වහන්සේට දිගින් දිගටම හඳුන්වන්න පුළුවන් නාමය. නමුත් අපි භාග්‍යවතුන් වහන්සේට බුද්ධ කියන වචනේ පාවිච්චි කරනවා. බුද්ධයන් කුමක්ද එතකොට? අවබෝධයයි. කුමක් පිළිබඳ චතුසත්‍ය බුද්ධ. ඒක වඩාත් හොඳට පේන්නේ බුද්ධ කියනක බුදුරජාණන් වහන්සේට පමණක් නෙවෙයි. බලන්න බුද්ධ තත්වයට පත්වෙච්ච හැමෝටම පාවිච්චි කරන පොදු වචනය. පොදු වචනය. බුද්ධ. ඒ හින්දා තමයි සම්මා සම්බුද්ධ, පච්චේක සම්බුද්ධ, අරහන්ත බුද්ධ, සුත බුද්ධ කියලා ඒ උතුම් බුද්ධ තත්වය සකස් කරගත්ත උත්තමයන් අඳුනන නාමය. ඔබේ බගෙන් කවුරු හරි ඇහුවොත් දැන් අපේ වෙනත් ආගම් වල ශාස්ත්‍රවරුන්ට වෙනමම නාමයක් තියෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, අල්ලා දෙවියන් වහන්සේ. එතකොට ඒ ශාස්ත්‍රවරයා හඳුන්වන ඒ නම ඒ ශාස්ත්‍රවරයාට ඇති හැඳින්වීමේ නාමයයි. හැඳින්වීමේ නාමයයි. එතකොට බුදුරජාණන් වහන්සේ හැඳින්වීමේ නාමය මොකද්ද කියලා ඇහුවොත් ඔබයි මමයි උත්තරයක් දෙන්න ඕනේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කියලා. තවත් විශේෂණමක් තියෙනවද කියලා ඇහුවොත් ඔව්. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේත් අර බුද්ධ කියන කුලකයට ඇතුළත් වෙන නිසා උන්වහන්සේට බුද්ධ කියන නාමය පාවිච්චි කරනවා. ඒතර අපේ ශාස්ත්‍රූරයන් වහන්සේ හඳුන්වන්නේ බෞද්ධයාගේ අරමුණෙන්මයි. ඒ කියන්නේ බුද්ධ කියන එක තමයි බෞද්ධයාගේ අරමුණ. තවදුරටත් ඇහුවොත් බුද්ධ කියන වචනේ හැබැයි අර්ථය මොකද්ද කියලා ඒකට අපට කියන්න පුළුවන් කම තියෙනවා පැහැදිලිවම නිවන කියලා. නිවන. ඒ නිසා ඒ නිවනේ අනන්ත ශාන්තිය තමයි ඔබේ මගේ අරමුණ. එහෙම නැත්නම් බුද්ධ කියන උතුමන් වහන්සේ සොයාගත්ත දවසට බුද්ධ කියන උතුමන් වහන්සේ අවබෝධයෙන් දැකගත්ත දවසට තමයි ඔබට මට සත්‍ය සොයාගත්තා කියලා ජීවිත ගමනේ තෘප්තියක් විඳින්න පුළුවන් වෙන්නේ. ඒ වගේ මේ නාරෝපා කියන ශාස්ත්‍රූවරයා නැත්නම් උගතා සොයන්නේ තිලෝපා කියන ශාස්ත්‍රූවරයා. ඒතර එතන තිලෝපා කියන්නේ කාටද කියලා ඇහුවොත් අපි පැහැදිලි උත්තරයක් දෙන්න ඕන. තිලෝපා කියන්නේ සත්‍යයට. දැන් මේ සත්‍ය සොයාගෙන යන ගමනදී ලැබපු විවිධ අත්දැකීම් ගැන අපි සාකච්ඡා කළා. විවිධ වාදකයෝ මුණ ගැහිච්ච හැටි, ඒ ඔක්කොම මවාපෑම් වශයෙන් පස්සේ යාට වැටහිච්ච හැටි, ඒ හැම කාරණයකම ලෞතර ධර්මයේ වගේම ධර්ම කොටහසක් අන්තර්ගත වෙලා තියෙච්ච හැටි අපි ඉගෙන ගත්තා. දැන් මේ යන ගමනදී ඔන්න ලැබිච්ච තවත් අත්දැකීමකින් අද අපි ධර්ම දේශනාවට පිවිසෙන්නයි කල්පනා කරන්නේ. දැන් මේ ආධ්‍යාත්මික ගුරුවරයා සොයමින් යනකොට දැන් ඔන්න ඔබට හොඳ වැදගත් වචනයක් තියෙනවා ආධ්‍යාත්මික ගුරුවරයා. ඒතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් බුදුන් දකින්නට ඊගිවේ කොහොමද? යෝ ධම්මං පස්සති. යබෙක් යම් තැනක සිට ධර්මයේ දකින්නවාද තමන්ගේ හිතේ තියෙන ධර්මයේ එයා හිත තුලින් ශාස්ත්‍රෝරය දකින්නවා. රූපකායෙන් ශාස්ත්‍රෝරය දැකලත් ධර්මකායෙන් දකින්න පුළුවන්. ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් රූපකායෙන් බුදුරජාණන් වහන්සේ දැකපු දැක්මට ප්‍රිය කළ නිතර ලං වෙච්ච කෙනෙක් නේ වක්කලි හාමුදුරුවෝ. වක්කලි කියන්නේ ගිහි තරුණයෙක්. ඒ තරුණයා පැවිදි උනේම බුදුහාමුදුරුවෝ දිහා බල ඉන්න පුළුවන්කම තියෙන නිසා සමීපව. එතකොට භාගතුන් හදේක ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ඔබත් මමත් මේ අද මේ දැන් මේ ජීවිතය තුළ එහෙම නැත්නම් මේ
ගෞතම ශාසනය තුළ අරමුණු කරගත යුත්තේ බුදුන් දකින්න. ඒ රූපකායෙන් යුක්ත බුදුන් රදුන් නොව ආධ්‍යාත්මික බුදුරජාණන් වෝය. දැන් මේ නාරෝපා කියන මහ වියත උගතා තමන්ගේ ආධ්‍යාත්මික නිවන නම් වූ ගුරුවරයා සොයාගෙන යන ගමනේදී ඔහු භෞතික ගමනක් යන වග කතා ප්‍රවෘත්තියකින් පෙන්වනවා මේ ජපන් සෙන් කතා. හරිම වටිනා කතාවක්. හරිම රසවත් කතාව බොහෝ දහම් කරුණු කුළු ගන්නවන්නට පුළුවන් විදිහේ කතා ප්‍රවෘත්තියක් නිසායි මේ ඇසකැටළු මම කල්පනා කළේ අපේ සදහැවතුන්ට මේ වගේ කතාවක් ආශ්‍රයෙන්ම දහම් කරුණු ටිකක් ඉදිරිපත් කළොත් වඩාත් හොඳින් ධර්මය වටහා ගන්න පුළුවන් වෙයි කියලා. දැන් එතකොට ඔන්න ආධ්‍යාත්මික ගුරුවරයා සොයාගෙන දැන් හැම තැනම ඇවිදිනවා. ඇවිදිනකොට විවිධ වූ අත්දැකීම් අර මං කිව්වා වගේ ලැබෙනවා. ඒ ලැබෙන හැම අත්දැකීමෙම හිත පෝෂණය වෙනවා. නමුත් තෘප්තිමත් වෙන්නේ නැහැ නාරෝපා හාමුදුරුවෝ. තවදුරටත් සත්‍ය ලැබුණේ නැහැ. ඉදිරියටත් සත්‍ය සොයාගෙන යා යුතුයි කියන තැනට එනවා. එහෙම තනින් තන ඇවිදිනකොට ඊළඟට එතුමා සම්බන්ධ වෙන්නේ තාම සෞභාග්‍යමත් නගරයකටයි. ඒ නගරේ මැදේ තමයි රටේ රජමාලිගාව තිබුණේ. දැන් මෙතුමට ආරංචි වෙනවා ඒ රටේ රජුරුව නැතකම් රජමාලිගාවෙන් රජතුමා දන්නවා කියලා තිලෝපාකේ වාසය කරන තැන. ඒ නිසා රජුරුව හම්බ වෙලා රජුරුවන්ගෙන් අහගන්න ඕනේ තිලෝපා කියන ශාස්ත්‍රූරය හම්බෙන්නේ කොහොමද කියලා, කොහෙද ඉන්නේ කියලා දැනගන්න ඕනේ කියන අදහසක් දැන් ඔන්න පහළ වෙනවා මේ ඉලන්දාරියට. දැන් පින්නති ඔබ ගමේ පන්සලට යන්නේ ඇයි? පින්නති ඔබ වෙහෙර විහාරස්ථාන කොච්චර දුරකතර වුණත් භාගවලට ගෙවාගෙන යන්නේ ඇයි? ඔබට හිතෙනවා අපේ පන්සලේ ආමුදුරුවෝ එහෙම නැත්නම් අහවල් ආයතනයේ සාමුදුරුවෝ අහවල් ආයතනයේ ගිහි මහත්තයා දන්නවා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැන. ඒ නිසා උන්වහන්සේගෙන් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැන අහගන්න ඕන කියලා තමයි පින්නති ඔබ යන්නේ. දැන් අපි මේ මොන ධර්ම දේශනාව කළත් මොන දේශකයන් වහන්සේ දේශනා කළත් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන දැකගත්ත කෙනෙක් වෙන්න ඕනේ. එසේද වුවත් තාමත් දහම් දෙසන අපි ඔබට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන කියන්නට උත්සාහ කරන අපි තවම බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. අපි දැකලා තියෙන්නේ පොතපතින් ශ්‍රවණ මාධ්‍යයෙන්. ඒ නිසා ඔබට අපි කියලා දෙන්නෙත් එහෙමයි. හැබැයි අපෙත් අරමුණ ඒ ශාස්ත්‍රවරයන් වහන්සේ දැක ගැනීමයි. දැන් ඔන්න මෙතුමාට ආරංචි වෙනවා රටේ රජුරෝ තිලෝපා කියන ශාස්ත්‍රවරයා දැකලා තියෙනවා කියලා. රටක පාලකෙක් ඒකාන්තයෙන්ම තමන්ට උපතින් උරුම වෙච්ච යම්කිසි ආගමක් දහමක් ඇද්ද ඒ ආගම දහමේ ශාස්ත්‍රවරයා දැකලා තියෙන්න ඕනේ. ශාස්ත්‍රවරයා දැක්ක තරමට තමයි රටක් ශාස්ත්‍රීක කරන්න රජුරවන්ට ශක්තිය තියෙන්නේ. රටක් ශාස්ත්‍රීක කරන්න රටකට හැබෑවටම අනුශාසනා කරන්න එක්කෝ ඒ තමන්ගේ ආගමික ශාස්ත්‍රවරයා දැකලා තියෙන්න ඕනේ. පාලකයෙකුට නම් තමන්ගේ හදවත තුල තමන් පිළිගන්නා ශාස්ත්‍රවරයෙක් වැඩ ඉන්න ඕන. එනට හැම ආගමික ශාස්ත්‍රවරයෙක්ගේම ඉගැන්වීම් ගැන දැනගෙන තියෙන්න ඕනේ. ඒ හැම ආගමික ශාස්ත්‍රවරයෙකුගේම ඉගැන්වීම් ගැන මන අවබෝධයක් ඇති කරගත්තොත් ශාස්ත්‍රවරයා රටකට ලෝකෙට වටිනා රජ කෙනෙක්, පාලකයෙක්. දැන් මෙතන පාලකයාගේ තියෙන ධාර්මිකත්වය තමයි අගය කරලා පෙන්වන්න උත්සාහ කරන්නේ. අපි භාග්‍යතුන් වහන්සේ ඒ රාජ්‍ය පාලකයාගේ වටිනාකම අගය ගැන වදාළ ධර්ම කරුණු වඩාත් මෙනෙහි කරගන්න හොඳ යුගයක් මේ. ඔබ දන්නවා ශ්‍රී ලංකාව ගත්තොත් හැමෝම මේ වෙලාවේ ඉතා පෙරලිකාර මානසිකත්වයකින් තමන්ගේ ජීවිත ගමනේ විවිධ ඇදවැටීම් පෞද්ගලිකව විතරක් නෙමෙයි, පෞල් සංස්ථාවක් වශයෙන් විතරක් නෙමෙයි, ගම් වශයෙන්, රටවල් වශයෙන්, රටක් වශයෙන් මේ වෙලාවේ පීඩනකාරී මට්ටමක ඉඳගෙන රජුරවන්ට ආයාචනා කරනවා. මට මතක් වෙනවා මේ වර්තමාන සමාජයේ තියෙන විවිධ උද්ඝෝෂණෙන් දිහා බලනකොට මේවා පුදුම වෙන්න දේවල් නෙමෙයි. බුද්ධ කාලයේ අපේ ජාතක පොත් වහන්සේට හැරලා බැලුවම පේනවා රටේ මිනිස්සුන්ගේ ජීවන අමාරුකම් වැඩි වෙනකොට. එහෙම නැත්නම් රජුරවන්ගේ දුබලතාවය දැක්කම, ඒ වගේම රජුරවන්ගේ ප්‍රශස්තභාවයනුත් දැක්කහම විශාල පිරිස් රාජාංගණයට ඇතුළු වෙලා
නැත්නම් රජමිදුලට රැස් වෙලා විවිධ උද්ඝෝෂණයන් කරනවා. යහපත් දෙයක් රජුරුව කරනවා කියලා දැනගත්තම ඔල්වර සන්දීලා ප්‍රීති හඬ පවත්වලා රජුරුවන්ට ආශිර්වාද කරන රටවැසියෝ. අනිත් පැත්තෙන් අරමාකු වගේ දරන්න බැරි තරම් අගහිඟකම් වලින් ජීවිතයේ පරිපීඩනයටපත් වුණාම ජනතාව රජුරුවන්ට උද්ඝෝෂණයක් කරලා දැඩි ලෙස ආලපන විභක්තියෙන් එහෙම නැත්නම් දියව් අපි දිහා බලාපියව් ආදී අදහස ඇති වචන වශයෙන් මිනිස්සු උද්ඝෝෂණය කරනවා. ඒ අතීත කාලීන පසුබිම අපට මතක් වෙනවා වර්තමාන සමාජය දිහා බලනකොට වර්තමාන සිද්ධි දිහා බලනකොට. හොඳයි රජුරුවන්ට මේ හැම කාර්යයකම කතා කරන්නේ ධාර්මිකත්වයේ පිහිටන රජුරෝ අත්හිත පිණිස විතරක් නෙමෙයි වැඩ කරන්නේ. අත්හිත කියන්නේ තමන්ගේ යහපත, තමන්ගේ පවුලයාගේ යහපත, තමන්ගේ ගමයාගේ යහපත පමණ නෙමෙයි. තමන්ට ඡන්දය දුන්නු ඇත්තන්ට විතරක් නෙමෙයි. සමස්ත රටේ මැත්තෝ රජුරුවන් බලා ගන්න ඕන, රැක ගන්න ඕනේ. මොකද නානත්තකය නානත්ත සංඥා රටක විවිධ අදහස් තියෙන විවිධ අය ඉන්නවා. සමහර වෙලාවට පාලනයට එන්නට හදනකොටම අකමැති වෙච්ච අය ඉන්නවා. ඒ අය කෙරෙහි ද්වේෂ සහගත වෙන්න බෑ. රජුරෝ කියලා කියන රංජන තීති රාජා. සිත් රංජනයටපත් කරනවා. Tamante ඡන්දි දුන්න නැත්නම් විතර නෙමෙයි. තමස්ත රටේම ඉන්න නැත්නම්ගේ හදවත් රංජනයට කරන්න පුළුවන් කෙනෙක් රජුරෝ. රජුරවන්ට එහෙමනම් රටක් රංජනයටපත් කරන්න පුළුවන් වෙන්නේ ඒ රටේ ජනතාවට යම්කිසි සහනයක්, ආධ්‍යාත්මික සන්තුෂ්ටියක්, ධර්මයට එකඟව ලබා දුන්නමයි පින්වත්නි. දැන් මේ වෙලාවේ එහෙනම් නරෝපා නම් භික්ෂුන් වහන්සේට හිතනවා රටේ රජුරුව ගැන විමසලා බලන්න ඕනේ. දැන් රටේ රජුරුව හැබැයි මේ හාමුදුරුව ගැන අහලා තිබුණා. කොහොමද අහලා තිබුණේ? ලොකු උගතෙක් උන්වහන්සේ කියලා. හොඳ දක්ෂයෙක් උන්වහන්සේ කියලා රටේ රජුරුවන්ට ආරංචි වෙලා තිබුණා. ඒ නිසා රටේ රජුරුව දැක්ක ගමන්ම අඳුරගත්තා මේ නරෝපා කියන භික්ෂුව තමයි ඇවිල්ලා ඉන්නේ කියලා. දැන් උන්වහන්සේත් එක්ක සුහදව සාකච්ඡාවක් කරලා උන්වහන්සේට පොඩි ආරාධනාවක් කරනවා රටේ රජුරුව. රජුරුව කියනවා ඔබ වහන්සේ මහා ලොකු උගතෙක් නේ. ඒ වගේම ඔබ වහන්සේ බෞද්ධ භික්ෂුවක් නේ. ඔබ වහන්සේට හොඳ නැද්ද මේ මාලිගාවෙම නැවතිලා අපට බණ දහම් කියාගෙන ආගමික වතාවත් ටික කරන හැටි පෙන්නලා ඔබ වහන්සේට ආගමික වතාවත් කරලා වැඩ හිටියොත් අනික ඔහෙට කැමැති කාලයක් මෙහි ඉන්නත් පුළුවන්. දැන් රජුරුව ළඟට ගියේ තිලෝපා ඉන්න තැන රජුරුව දන්න හින්දා ඒක අහගන්නයි ගියේ. රජුරුව දැන් වෙනම ආරාධනාවක් කරනවා. දැන් මොකද ආරාධනාව? ආගමික වතාවත් කරගෙන ඔබ වහන්සේ රාජ්‍ය අනුශාසනය යෙදෙන්න. එනතන් උපදේශක තනතුරක් දුන්නයි කියලා අපි හිතමුකෝ. උපදේශක තනතුරක් දුන්නා. දැන් මෙයාට හිතෙනවා මේකත් හොඳ අදහසක්. එතුමාට හිතනවා මට දැන් එතකොට රජමාලිගාවේ සුඛෝපභෝගී ජීවිතයක් දකින්න පුළුවන්. දැන් මේ ಭಾರತ සමාජයේ පින්නත ඔබ දන්නවා රජුරවන්ට හිතන්නේ පුරোহিত බ්‍රාහ්මණයෝ. ඒ පුරোহিত තනතුර වගේ තනතුරක් මේ දෙන්න කතා කළේ. දැන් හිතනවා හොඳයි මේ තනතුර මම බාර ගන්න ඕන කියලා. දැන් එතුමා නේවාසිකව දීර්ඝ කාලයක් ඒ විදිහට අනුශාසනක් කරමින් රජුරන්ට උපදෙස් දෙමින් වාසය කරනවා. පින්වත්නි මේ රජුරවන්ට අපි මෙතන ටිකක් ධර්මයේ පිළිබඳව කාරණා වලටත් එක්ක ඉදිරියට යමු. රජුරවන්ට අනුශාසනා කිරීම උපදෙස් දීම හරිම වැදගත් එකක් පින්වත්නි. උපදේශක තනතුරක් පිරිනමනකොට රජුරෝ බලන්න ඕන අර උපදේශක තනතුරට පත් වෙන්නා තුළ සුදුසුකම් ගණනාවක් තියෙනවාද කියලා. වියත්තෝ විනීතෝ විසරදෝ බහුසුතෝ ධම්මානුධම්ම පටිපන්නෝ සෝ තස්ස උච්චති සංඝ සෝබනෝ. ගිහි වේවා පැවිදි වේවා ආගමික නායකත්වයේ කුමක් වේවා කුමන නමකින් හඳුන්වන එකක් වුණත් ඒ ආගමික ශාස්ත්‍රය ගාව තියනවාද උපදේශක සභාවට එන එක්කෙනා තුළ තියනවාද සතර අගතියෙන් තොරව අනුශාසනා කරන ගතිය. ඡන්දයෙන් අගතියට ගිහිල්ලා මම තනතුර දුන්න නිසා ඒ උපදේශක තනතුරට එන අහවල් පක්ෂයේ කෙනෙක් නිසා ඒ පක්ෂයේ තියෙන සිතුවිලි හිතේ දරාගෙන ඒ තුලින් අගතියට ගිහිල්ලාද එයා කටයුතු කරන්න කියන එක රජුරු පරීක්ෂා කරන්න ඕනේ. ඒ වගේම
ඒ උපදේශක තනතුරේ පිහිටන එක්කෙනාගේ මතවාදයට විරුද්ධව ඉතිහාසයේ කටයුතු කළ පක්ෂයට එහෙම නැත්නම් පාලක පන්තියට තද ද්වේෂයකින් පසු වෙන කෙනෙක්ද මෙයා. ඒ වගේම කිව යුත්ත මට උනත් කියන්න පාලකයට උනත් කියන්න බය නැති විවෘත හදවතක් තියෙන ඍජු ගතිගුණ තියෙන කෙනෙක්ද. ඒ වගේම යන්තම් භාගයට ප්‍රසිද්ධ තනතුරක් අල්ලගෙන ප්‍රසිද්ධ පදවියක් අල්ලගෙන ඉදිරියට යන කෙනෙක්ද නැත්නම් හොඳ ඥානවන්තයෙක්ද? හැබැයි උගතෙක්ද? උගත්කම මොකද්ද? ඒ ටික හොයන්න ඕනනේ. දැන් ඒක නිසානේ පින්වත්නි සමහර වෙලාවට පාලන පන්ති දිහා බැලුවම දැන් අද වෙනකොට කියන්නේ පාර්ලිමේන්තුවට යවන අයටත් විභාගයක් තියන්න ඕනේ. ඒගොල්ලන්ගේ මේ අධ්‍යාපන සුදුසුකම් නියමිත පටිපාටියක් හරහා දැනුගත්කම් ලබාගත්ත අයද පාලනේ ඉන්නේ. එහෙම නැති වුනහම තමයි පින්නන්ති නින්දා අපහාස අප්‍රමාණව සමාජයේ ගැරහුම් වලින් අදත් අපට අහන්න ලැබෙනවානේ. දැනුගත්කම් නැහැ. එතකොට ඡන්දය, ද්වේෂය, බය, මොහය කියන හතරෙන්ම මෙයා දුරු වෙච්ච කෙනෙක්ද කියලා බලන්න ඕනේ. ඔකේ හොඳ වියතෙක්, වියත් ස්වභාව කියලානේ කියන්නේ. හොඳ වියතෙක්, හොඳ උගතෙක්, දැනුගත්කම් ලබාගත් කෙනෙක් කුමක් පිළිබඳවද? පරිපාලන ශේෂ්ත්‍රය ගැන. අපිට වෙලත් උපාධියක් අරගෙන පරිපාලන උපදෙස් දෙන්න බෑ. එහෙනම් පරිපාලනයේ පිළිබඳව හොඳ වියත් දැනුගත්කමක් තියනවාද මේ උපදේශක තන්ත්‍රයට පත් වෙන එක්කෙනා කියලා. හොයලා බලන්න ඕනේ. පාලකයාට මේ පිළිබඳව හොඳ ඉගියෙන් යුක්ත දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම උපදේශක තන්ත්‍රයට පත් වෙන කවුරු හෝ වේවා හොඳ විනීත කෙනෙක් වෙන්න ඕනේ. වචන පරිහරණයේදී, කායික ක්‍රියාවන් වලදී හැම කාරණයකදීම රාජ්‍ය පාලන අනුශාසනකත්වය විතරක් නෙමෙයි. ගෙදර අම්මා ළඟ තාත්තා ළඟත් තියෙන්න ඕනේ මේ කියන ගුණධර්ම. ආයතනික ප්‍රධානිය තුලත් තියෙන්න ඕනේ. ඒ වියත් බව තමන්ගේ ශේෂ්ත්‍රය පිළිබඳ දැනුම කර්මාන්ත ආයතනයක් නම් ඒකේ බාරකරු ළඟ තියෙන්න ඕනේ. පාලකයෙක් නම් ඒ පාලක ළඟ තියෙන්න ඕනේ. එතකොට තමයි ඒ පාලිතයන්, ඒ ආයතනික සේවක සේවිකාවන් මන අවබෝධයකින් යුක්තව සම්බන්ධ වෙන්නේ. විනීත භාවයත් ඉතා වැදගත්. එහෙමනම් විශාරද භාවයත් ඉතා වැදගත්. වියක්තෝ විනීතෝ විශාරදෝ බහුසුතෝ මේ දැනුගත්කම ගැනයි පින්නත් මේ කෝගෙම කියන්නේ. කුමක් පිළිබඳවද? ඒ අදාළ විෂයක් ශේෂ්ත්‍රයට අයිති දැනුමින් වියත් බව ලබාගෙන බහුසුත බව ලබාගෙන තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒක නැති වුණාම දැන් අපිට පාසලකට පත්වීමක් ලබාගෙන යනවා විද්‍යා උපාධිධාරියෙක් හැටියට යමේ. එයාට දෙනවා සිංහල විෂය උසස් පෙළට උගන්වන්න. එයාට දෙනවා බුද්ධ ආගම විෂය හෝ ඒ ආගම් විෂය උගන්වන්න. ඒතර එයාට විශාරද බව තියෙන්නේ වෙනත් විෂය ධාරාවක් තුළ. උගන්වන්න දෙන්නේ අර වගේ විෂයක්. පොත බලාගෙන උගන්වයි. මූලික පදනම සරල දැනුම තියෙනවා කාටත්. නමුත් ඒක සාමාන්‍ය පෙළ උසස් පෙළ වේවා ඊට වඩා පහළ පන්තියක වේවා උගන්වන්න සුදුසුකමක් නෙවෙයි. එක වසරට සිංහල උගන්වන්න නම් උපාධියට සිංහල කරලා තියෙන්න ඕනේ. උගන්වන්න එක වසරට හැබැයි පදනම් මනාව ශක්තිමත් වෙන්නේ ඒ පත්වීම දරන්නට, ඒ පදවිය දරන්නට උඩ කරන දැනුගත්කම ලැබුණාම. ඒකයි අර උපදේශක තනතුරකට සියල්ල වැදගත් කියන්නේ. එතකොට තමන් ආයතනයක් වශයෙන් ගත්තම ආයතනික මට්ටමේදී කාර්යාලය තුල උපදේශක තනතුර කියලා වෙනම තනතුරක් පත් කරලා නැහැ හුඟක් තැනක. නමුත් Tamanට ඇවිල්ලා මොන හරි ආයතනයේ දියුණුව වෙනුවෙන් හරි ආයතනයේ වැඩ කරන අයගේ දුර්වලකම් ගැන හරි ප්‍රසන්නතා ගැන හරි කවුරු හරි නිතර කතා කරනවා නම් ඇවිල්ලා කියනවා නම් එයාට තනතුරක් දීලා එයාව ළඟින් තියාගෙන ඉන්න එක නෙවෙයි එයා ගැන හොඳට පරීක්ෂණයෙන් ඉන්න ඕනේ. මෙයා මේ කියන්නේ එයාගේ වාසියට තියෙන අදහසක්ද නැත්නම් ආයතනෙට හැබැයි ආදරේ ඇතුව කතා කරන එකක්ද කියන කාරණාව තේරුම් ගන්න ඊයෙන් යුතු දැනුමක් තියෙන්න ඕනේ. ඒකට මිනිස්සු විතරක් නෙමෙයි උපදේශක තනතුරට තේරුම් ගන්න ඕන සත්තු ගැනත් තේරුම් ගන්න ඕන උපදේශක තනතුරට. මට මතක් වෙනවා මේ නාරෝපා සත්‍ය සොයාගෙන ගිය ගමන තුලදී රජුරවන්ට හිතෙනවා මෙයා උපදේශක තනතුරට හොඳ කෙනෙක්. ඒකට දර්ශනය තුල බුදු දහම තුල මොනවද තියෙන වටිනා උපදේශක රත්නයන් කියලා හොයාගෙන යනකොට හම්බුණා හොඳ කතාවක්. ඒ තමයි තේ සකුණ ජාතකය. තේ සකුණ ජාතක. සකුණ කියන්නේ සත්තු. තේ කියන්නේ තුනයිනේ.
සත්තු 3 දෙනෙක් වටා ගොඩනැගිච්ච ඊටාම ලස්සන කතාවක්. ඒ කතා ප්‍රවෘත්තිය තුල තියෙනවා. අපි ඉදිරියට ටිකක් ඒ ගැන විග්‍රහ කරමු. රාජ්‍ය පාලනය කරන පාලකයෙක් ළඟ තියෙන්න ඕන කරන විශේෂ ගුණාංග මොනවද කියන කාරණාව ඒ සත්තු හරහා ඉදිරිපත් කළ තියෙන ජාතක කතාවේ. මේ ජාතක කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොසල් රජුරවන්ට අවවාද කිරීම වශයෙන්. රජුරෝ නිරතුරුව බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්නට පැමිණිච්ච බව ඔබ දන්නවා. එක අවස්ථාවක පැමිණුණාම බුදුරජාණන් වහන්සේ රජුරවන්ට කියනවා මහරජතුමනි රජවරු නම් දැහැමින් රාජ්‍ය කරවිය යුතුමයි. යම් කාලයක රජවරු අධාර්මික වෙනවා නම් ඒ කාලේ රාජ්‍ය විචාරයේම බිඳ වැටෙනවා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වන සූත්‍ර ගණනාවක් පින්නත මේ සම්බන්ධව. ඒ සියල්ලම මේ ජාතක කතාවේ පෙරබිම සමග සම්බන්ධයි. රජුරවන්ට පැහැදිලි කරනවා රජ කෙනෙක් අගතියට යන්න බෑ. අගතියට ගියොත් රට විනාශයි. ඒ නිසා රජ කෙනෙක් අගතියට නොයා රාජ්‍ය පාලනය කරනවා නම් තමයි රජතුමනි රටක ශාස්ත්‍රීයත්වය ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඔබට ළඟා කරගත යුත්තේ ඒ වගේ අගතියට නොයා උපදෙස් දෙන හොඳ උපදේශක මණ්ඩලයක්. ඒ වගේම ඔබ මහා ගුණධර්ම සම්පූර්ණ කරන පුණ්‍ය ධර්ම සම්පූර්ණ කෙනෙක් වෙන්න ඕනේ. හැම වෙලාවෙම ඔබ හිතන්න ඕන ඔබ කරන පින්කම් ටික තමයි ඔබට රටක් සනහන්නට පුළුවන් ආධ්‍යාත්මික ශක්තිය ගොඩනගන්නට පුළුවන් විදිහේ බලයක් ලං කරලා දෙන්න කියලා. රජතුමනි අතීතයේ රජවරු අනුශාසනා කිරීම සඳහා අනුශාසකයෝ තෝරගන්නකොට පුදුම විදිහේ තීක්ෂණ දැනුමක් තිබුණා. ඒ වගේ කතා පුවත් ඕනෑ තරම් මගේ අත්දැකීමෙන්ම බෝධිසත්ව කාලේදී මම දන්නවා. දැන් කුසල රජුරු යනකොට තනියමුත් නෙවෙයි යන්නේ. තව විශාල පිරිසක් එක්ක යන්නේ බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න. ඉතින් දැන් බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ අනේ අතීතයේ ඔබ වහන්සේ ලබාගත්තු අත්දැකීම් සහිත කතා පුවත අපට කියලා දෙන්නකෝ. දැන් ඔන්න භාග්‍යවතුන් වහන්සේ ලස්සන කතා පුවත ආරම්භ කරනවා පින්වත්නි. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරෝ රාජ්‍ය කරන කල්හි ඒ රජුරවන්ට දරුවෝ හිටියේ නැහැ. බ්‍රහ්මදත්ත රජුරෝ කියනකොට එක රජ කෙනෙක් නෙවෙයි කියලා පින්නත් ඔබට මම කියා දීලා තියෙනවා. බ්‍රහ්මදත්ත කියන්නේ ලක්ෂ සංඛ්‍යාත රජ පිරිසක් පියාගෙන් පුතාට ඒ පුතාගෙන් ඊළඟ පුතාට ආදී වශයෙන් බ්‍රහ්මදත්ත පරම්පරාවෙන් එන රජුරෝ ඔක්කොටම කියන්නේ බ්‍රහ්මදත්ත රජුරෝ. වෙනම නම් තියෙනවා. ඔක්කොටම කියන පොදු නම තමයි බ්‍රහ්මදත්ත රජුරෝ. දැන් ඒ බ්‍රහ්මදත්ත රජුරන්ට දරුවෝ හිටියේ නැහැ. ප්‍රාර්ථනා කළා පුතෙක් හරි දුවෙක් හරි ලබන්න කියලා. අර මා කිව්වා වගේ පින්වත්නි සමහර රටේ මිනිස්සු රජුරන්ට දරුවෙක් නැති වෙනකොට රජමිඳුරට එක්රැස් වෙලා උද්ඝෝෂණය කළා තියෙනවා. එහෙම කතා පුවත් ගොඩක් හම්බ වෙනවා. නමුත් දැන් දරුවෝ ලැබුණේ නැහැ රජුරවන්ට. දවසක් මේ රජුරෝ විශාල පිරිසක් එක්ක තමන්ගේ රජ උයනට ගිහිල්ලා දවල් කාලේ සෙල්ලම් කරලා හැම උයනකම තිබුණා මංගල ශිලාව කියලා විවේක ගන්න ටිකක් දිගා වෙලා ඉතින් ලස්සන ගල් තලාවක් කැටයන් දාලා හදපු. ඒ වගේම මේ ගල් තලාව ළඟ ලස්සන සල්ගසුත් හදලා තිබුණා. සල්ගස සෞභාග්‍යයේ සංකේතනේ පින්නත්නේ. දැන් බෝධිසත්වයන් වහන්සේ ප්‍රාදුර්භූත වුණේ සල්ගසක් යට. එතකොට ධම්මචක්ක දේශනා කළෙත් එහෙමයි. පිරිනුවම් පෑවෙත් එහෙමයි. ඒ නිසා බෞද්ධ දර්ශනයේ වටිනා සංකේතයක් නේද මේ සල්ගස කියන්නේ. ඒක සෞභාග්‍ය සංකේතයක්. දැන් මේ සල්ගස මුල ටික වෙලාවක් නිදාගත්තා. නිදාගෙන රජුරෝ පිමිදිලා සල්ගහ දිහා බලාගෙන ඉන්නකොට එක එක කුරුළු කූඩුවක් තියෙනවා දැක්කා. ඒ ගහේ එක කුරුළු කූඩුවක් තියෙනවා දැක්කා. ඒ දැක්ක පමණින්ම රජුරවන්ට හරි ආසාවක් ආදරයක් ඇති වුණා. අර කුරුළු කූඩුවේ කුරුල්ලෝ ඇති නේද කියන හැඟීම ඇති වුණා. බලන්න යමෙකුට යම්කිසි භාග්‍යයක් හෝ අභාග්‍යයක් ජීවිතේ ළඟා වෙන්න තියෙනවා නම් එයා ලබන අත්දැකීමත් එක්ක එක්කෝ ඒ වාසනාව කැන්දන දේ තමා සතු කර ගැනීම සඳහා හැඟීම පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවාසනාවක් නම් අවාසනාව ලං කිරීම සඳහාත් ඒ වගේ සිතුවිලි වලින් තදින් අර අරමුණට බැඳෙන්න පුළුවන්. දැන් එහෙම තියෙනවනේ පින්නත් සමහරවල් බලන්න කවදාවත් ඇසුරු කරපු නැති කවදාවත් දැක්කේ නැති කෙනෙක්. ඉතින් අපි අහනවා මට මේ ඔයා හොඳටම දැකලා පුරුදුයි වගේනේ. වංහුන් තොරතුරු ආගියේ ගම්දනව් ගැන තොරතුරු හෙව්වත් නෑ එහෙම සම්බන්ධයක්. නමුත් අනේ මන් දන්නේ මට නිකන් පොඩි පුරුද්දක් වගේ එකක් තියෙනවා. ඔව්. එහෙම අවස්ථා වරු තරම් එදිනවා. ඒවා තමයි බව පුරුදු.
බවපුරුද්දට එහෙම සිතුවිලි පහළ වෙනවා. ඒතර සමහරට ඒ සිතුවිල්ල පහළ වෙන්නේ තමන්ගේ පිනක් පළ දෙන්න වෙන්න පුළුවන්. ඒ ඇත්තා මුණ ගැහෙන්නේ, ඒ ඇත්තා කෙරෙහි සෙනෙහසක් ඇති වෙන්නේ, ආශ්‍රයක් ආරම්භ කරන්නේ පූර්ව සංසාරයේ ඉඳලා ගෙනෙන ලද පුරුද්දක්. මේ సంతානය තුළ එහෙම පුරුදු පුහුණුකම් ඕන තරම් තියෙනවා. ඒ තුළින් ජීවිතේ වාසනාව මෙලොවදී උදාපත් වෙන්නත් පුළුවන්. සමහරලාට සමහර කෙනෙක්ගේ හමුවීම අවාසනාව පිණිස හේතු වෙන්නත් පුළුවන්. දැන් මේ බණහන ගමන් අවාහුව වෙච්ච ඇත්තෝ ඉන්නව නේද? එයා හිතන්න ඔබ ප්‍රේම සම්බන්ධතාවයකින් නම් මේ විවාහ ජීවිතයට ඇතුළත් උනේ ඔබට ඔහු ඇය දකින මුල්ම වාරදී කොහෙදී හරි සෙනෙහසක් උපන්න නම් අද ඔබේ ජීවිතය අර ගෙදර හිටියට වඩා හුඟක් අභිවෘද්ධිදායක නම් ඔබ කියනවා අපේ ආනනේ මම දියුණුනේ මගේ නෝනා නිසා. මේ නෝනා තමයි මං වැඩි සැලකිල්ලක් නැතුව ජීවත් වෙච්ච මට නැගිටින්න අත දුන්නේ කරුණු කියලා දුන්නේ. මම ආගම දහමට උනත් අපේ ගෙදර අම්මගේ තාත්තගේ හේවණේ ඉන්න කාලේ හුරතලයට හැදුනා මිසක් මේ තරම් දහමට ලැබිලා තිබුණේ නෑ අපේ හැමදෙරේ මං තරුණ වයසට ආවා. මේ නෝනා තමයි මේ මහත්තයා තමයි මාව මේ ධර්ම මාර්ගයට හැදුවේ. මට ජීවිතේ හුඟක් අවස්ථා තනියම ඉන්න කාලේ වැරදුනා. ආශ්‍රයයට තොරගත්ත අය වැරදුනා මාට මාව නිවැරදි කළේ මගේ නෝනා. සමහරට නෝනා කියනවා මට අපේ හැමදෙනේ කඩපිලකට යා ගන්නවත් මොකුත්ම බැරුව හිටපු කෙනෙක්. ඒ පිළිබඳ අත්දැකීම් නෑ මං ගේ ඇතුළේම හැදුනේ. ගමක් රටක් එක්ක ආශ්‍රයයක් තිබුණෙත් නෑ. අපේ අම්මා තාත්තා අපිට එහෙම ආශ්‍රය කරන්න යන්න දුන්නෙත් නෑ. හැබැයි මගේ මහත්තයා අත්හිත පරහිත දෙකටම ගැලපෙන ජීවිත ගෙවන්න කියලා මට කියලා දුන්නා. දැන් මට පොදුවේ ඕනම තැනකට ගිහලා වැඩක් පළක් කරන්න පොදුවේ සහයෝගයක් ඇතුව කෙනෙකුට මගේ ශ්‍රමය දායාද කරන්න ගම තුල බැබලෙන දීප්තිමත් චරිතයක් වශයෙන් කවුරුත් දන්න චරිතයක් වශයෙන් ජීවත් වෙන්න ගුණාත්මක වශයෙන් ජීවත් වෙන්න සහ යමක් මම අර පරිස්සම් කරනවා කියන එක දැනගෙන තිබුණේ නෑ අපේ හැමදෙරේ. අර පිරිමැස්මින් ජීවත් වෙන්න මට ඉගැන්වුවේ මගේ මහත්තයා. ඒක බොහෝ වෙලාවට මේ මහත්තයා එනෝනයි දෙන්නම අහම අපි ඉදිරියේදී දෙන්නම දෙන්නගේ ගුණ ටික කියා ගන්නවා. ඒක හරි වටිනවනේ. ඒක හරි වටිනවා. පින්නත් ඔබටත් අන්නේ වාසනාව පළ විපාක දෙන්න නම් ඔබේ ස්වාමියා හෝ බිරිඳ හමුුනේ ඒක සංසාරගත පුරුද්දක් නිසා සිද්ධ වෙන එකක්. දැන් මේ කුරුළු කූඩුව දැන් රජුරෝ දකින්නකොටම සෙනෙහසක් උපදිනවනේ. පිටි කතාව හරි ලස්සනයි ඉදිරියට සාකච්ඡා කරමු මේ සම්බන්ධව. ඒ වගේම ඔබ ජීවිතයේ අද විවාහ වෙලා අවාහ වෙලා සමහරට අවුරුදු ගාණක් ඔබ පෙම් වඩලා ආශ්‍රය කළා අද ඔබ අපා දුකක් තන් ජීවිතේ විඳින්නේ. ඒකත් පූර්ව සංසාරේ ඔබට උරුම වෙන්න තීච්ච කර්මයක්. ඒ වෙනුවෙන් අද ජීවිතේදී ගැටෙන බව ඇත්තයි. තවත් පින්නදලා බතක තියාගන්න. කවදා කොතනක හරි ගෙවන්න තීච්ච අකුසලයක් මේ. ඒකට වෙන විකල්ප ඇත්තේම නැත්තම් කාලව උපදෙස් දුන්නත් හැදෙන නෙවෙයි නා. ඔබට වෙනතක් බලා ගන්න ක්‍රමයකුත් නැත්තම් දරුවෝ දිහා බලලා ජීවත් වෙන්න වෙනවා නම් ඔබ ඒ කර්මයේ විඳින්නම වෙනවා. විඳින්න තියෙන කර්මය මේ භවයේ මේ අවසන් වේවා කියලා හිතමින් විඳින්න පින්වත් මේ. පැමිණි දුක් පැනිරහයි කියලා තියෙනවානේ. කවදා හරි ඔබට සාන්තිය සහනය සැපයක් ලැබෙයි. ඒ පිළිබඳව අත්දැකීම් ලැබපු කරුණු බොහොමයක් තියෙනවා. නමුත් ප්‍රකාශ කරන්න වෙලාව නෙමෙයි. දැන් මේ රජුරවන්ට එතකොට සල්ගහ උඩ තීච්ච මේ කුරුළු කූඩුව දැකලා මොකද උනායි කිව්වේ? බලවත් සෙනෙහසක් ඉපදුනා. වටේ ඉන්න අයට කියන්නේ පුරෝහිතෝ එක්ක ඇමතිවරු කියලානේ. වටේට හිටපු ඒ සහායට හිටපු කෙනෙකුට කියනවා අනේ අර බලන්න අර නැගලා අර කුරුළු කූඩුව දිහා බලන්නකෝ. කුරුළු කූඩුවේ කුරුල්ලෝ ඉන්නවද කියලා බලන්න. දැන් සල්ගහ උඩට නැගලා මිනිස්සු බලනවා. බලලා කියනවා ස්වාමීනි හැබැයි සත්තු නැහැ. නමුත් බිත්තර තුනක් තියෙනවා. අනේ එහෙමනම් ඒ බිත්තර තුන ගන්නකෝ. දැන් ඔතන තිබ්බොත් සුලකින් වන උවදුරු ආදියෙන් ඒ වගේම සත්තු නැගලා ඒ බිත්තර ටික කාලා දාන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් මේ පුංචි පෙට්ටියක් අරගෙන එන්න. දැන් රජමාලිගාවට දුවලා ගිහලා පුංචි පෙට්ටියක් අරගෙන ඇවිල්ලා පුළුන් ගොඩක් අතුරලා ඒ බිත්තර ටික එකේ තිබ්බා. දැන් රජුරෝ ළඟ ඉන්නවා මේ පුරෝහිතයෝ කියලා මා කිව්වා. ඒ පුරෝහිතයන්ගෙන් තමයි බොහෝ දේ රජු විමසන්නේ. රජුරට තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් ඒව දැනගන්නෙත් අරගොල්ලන්ගේ. දැන් අර බිත්තර ටික අතට අරගෙන රජුරෝ අහනවා මේ මොන කුරුල්ලන්ගේ බිත්තරද? ඇමතියන්ගෙන් අහන්නේ. ඇමතිය කියනනේ ඒ ගැන අපි නම් දන්නේ නැහැ. මේ ගැන හොඳට දන්න ඒ වනාන්තරේ ඉන්න වැද්දෝ. ඒ නිසා වැද්දන්ගෙන් අහමු. දැන් වැද්දෝ ගෙන්නලා
රජුරෝ අහනවා මේ බිත්තර කාගේද? එක බිත්තරයක් පෙන්නලා කියනවා මේක බකමූණු බිත්තරයක්. ඔන්න හොඳට මතක තියාගන්නකෝ. මේ බිත්තරේ රජතුමනි බකමූණු බිත්තරයක්. ඒ වගේම ඊළඟ එක පෙන්නලා අහනවා. ඕක සැලලිහිණි බිත්තරයක්. අනිත් එකත් පෙන්නලා අහනවා. ඒ මොකද්ද? ඒක ගිරවුන්ගේ බිත්තරයක්. එහෙමද? දැන් එකම කැදැල්ලක කිරිල්ලියන් 3 දෙනෙකුගේ බිත්තර තියෙන්න පුළුවන්ද? තියෙන්න පුළුවන් මහරජතුමනි. එක සතෙක් හිතා ගන්නවා මේ තියෙන්නේ මගේ බිත්තර. අනිත් සතත් හිතා ගන්නවා මේ තියෙන්නේ මගේ බාධාපු බිත්තරයක්. ඒ කියන්නේ අපේ වර්ගයේ සත්තු දාපු බිත්තරයක්. බිත්තර ඇතුලේ ඉන්නේ කවුද කියලා දන්නේ නැහනේ. දැන් රජුරෝ ඒක බොහොම ආදරෙන් පිළි අරගෙන සතුටු වෙලා කල්පනා කරනවා මේ බිත්තර මගේ දරුවන් වන්නේය කියලා අදහසක් ගන්නවා. රජුරන්ට දරුවෝ හිටියේ නැහනේ. මේ බිත්තර මගේ දරුවෝ. නැත්නම් මේ බිත්තර ඇතුලේ ඉන්න සත්තු කවුරු වෙතත් දැන් දන්නවනේ සත්තු කවුද කියලා. කවුද පින්නත්ති බකමුහුණුකුයි සැලලිහෙනකුයි ගිරවෙකුයි කියලා මතක තියාගන්න. මේගොල්ලෝ මගේ දරුවෝ. ඒ නිසා මේ 3 දෙනා හොඳට පෝෂණය කරන්න ඕන කියලා ඇමතිවරු 3 දෙනෙකුට කතා කරලා 3 දෙනාට මේක පැවරුවා. පවරලා සියලු පහසුකම් සලස්ස ගන්න රෝමනකට උදව් උපකාර කරලා නුඹලා මගේ දරුවෝ 3 දෙනා ඊටාම හොඳට රැක ගන්න ඕනේ. මගේ දරුවෝ ඊටාම හොඳින් රැක ගන්න ඕනේ කියලා අර බිත්තර ටික ඇමතිවරු 3 දෙනෙකුට දුන්නා. දැන් අර මිනිස්සුත් ඊටාම ආදරෙන් මේ බිත්තර ටික ආරක්ෂා කරනවා. ඊටාම ආදරෙන් මේ බිත්තර ටික ආරක්ෂා කරනවා. පැටව එළියට එනකන්. දැන් ඔන්න පළමුවෙන්ම බිදුණා බිත්තරයක්. ඒක තමයි බකමූණු බිත්තරේ. දැන් ඒ ඇමතියා වැද්දෙක් කැඳවලා දැන් වැද්දෝ කිව්වනේ මේකට දන්නේ බලනවා මේ බකමූණ පිරිමි සතෙක්ද ගෑනු සතෙක්ද? දැන් ඔන්න කිව්වා මේ සතා පිරිමි සතෙක්. දැන් රජුරන්ට කිව්වා රජතුමනි ඔන්න බකමූණු පැටියෙක් පිරිමි සතෙක් බිහි වුණා. ඔබතුමාට පුත්‍රයෙක් ඉපදුණා. ඒ කිව්වනේ මම මගේ දරුවෝ වශයෙන් සලකනවා කියලා ගිහින් කෝ ඔන්න ඔබතුමාට බකමූණු පුතෙක් හම්බ වුණා. දැන් ඉතින් එහෙම පාලකයන්ට ඉන්නවනේ පින්නත් එහෙම පුතු නේද බකමූණු වගේ පුතු ඉන්නවා. මිනිස්සෙක් ඇඟේ හැප්පුණාට hina වෙන්නේ නැති අය එහෙම ඉන්නවනේ. පාලන ශේෂ්ත්‍රය නේද? දැන් කිව්වා ඔන්න ඔබතුමාට බකමූණු පුතෙක් උපන්නා. රජුරවන්ට හරි සන්තෝෂයි දැන්. සන්තෝෂෙ මොකද පුතෙක් ඉපදිච්ච නිසා. ඒ වගේම අර පරණ සංසාරේ පුරුද්දක් එන්න ඇති කියලා මා කිව්වනේ. දැන් රජුරෝ අර ඇමතියාට බොහෝ ධනෙ පවර්ලා දීලා ආයෙත් කියන මගේ පුත්‍රයා බොහොම හොඳට මැනවින් පෝෂණය කරන්න කියලා. එයාට පවර්ලා එයාට නමක් දානවා. දැන් මේ දන් ටිකක් හොඳට මතක තියාගන්න. බකමූණට දානවා වෙස්සන්තර කියන නම. මොකද්ද නම? වෙස්සන්තර කියන නම. දැන් තව දින කීපයක් යනකොට ඔන්න ඊළඟට කටුව පලාගෙන එළියට ආවා ඊළඟ බිජුවේ සැලලිහිණි පැටියෙක්. දැන් අර විදිහටම ඇමතියකින් අහලා වැද්දක් ගෙන්නලා ඇමතියා අහනවා මේ බිත්තරේ මොන පිරිමි සතෙක්ද ගෑනු සතෙක්ද? එතකොට ඔය ගෑනු සතෙක්. දැන් රජුරවන්ට ගිහි කියන රජතුමනි ඔන්න ඔබතුමාට දියණියක් උපන්නා. දැන් ඔබ නිකන් රජුරෝ මෝඩ මානසිකත්වයේ ව්‍යාකූලත්වයක් තියෙන කෙනෙක්ද කියලා වෙලාවකට හිතෙන්න පුළුවන්. නමුත් මේ ජාතක කතා සත්‍යම කතා පුවත් මේ වාගේ 3-4 ඉදිරිපත් කරන්න බුදුමුවි. ඒ කාලේ සත්තු කතා කරලා තියෙනවනේ පින්නත් නේ. නැත්තම් මේ කියන සත්තු 3 දෙනාම රජුරවන්ට අනුශාසනා කරන අය. අපි බලමු කොයිතරම් ගාම්භීරව අනුශාසනාවද ඒවා වර්තමාන කාලයට කොච්චර වටිනවද කියන කාරණාවත් අපි ඉගෙන ගන්නවා ඒ හරහා. ඒ නිසා මේක නිකන් සරල කතාවක් හැටියට නෙමෙයි ගැඹුරු කතාවක්. නමුත් මුල් පදනම ටිකක් හරි සරලයි විනෝදාත්මකයි. දැන් සැලලිහිණි යා කවුද දියණියක්නේ. අර ඇමතියාට තවත් ධනෙ දීලා කියනවා මගේ දුව හොඳට පෝෂණය කරන්න. ඈට නමක් දාන්න. ඔන්න හොඳට මතක තියාගන්න නම කුණ්ඩලිනී. මොකද්ද නම? කුණ්ඩලිනී. දැන් ඔන්න තව ටික දවසක් ගත වෙනකොට තව එක බිත්තරයක් ඉතුරු වෙන්නේ. කාගේද? ගිර වගේ බිත්තර. දැන් ගිරා පැටියත් ඔන්න දැන් ඉපදුණා. බිහි වුණා. බිහි වුණාම ඇමතියා අර විදිහටම වැද්දෙකුෙන් අහලා මේ ගිරවෙද්ද ගිරවියද්ද කියලා ගිරවෙක් කිව්වම රජුරවන්ට ගිහි කියන රජතුමනි ඔන්න ඔබතුමාට තවත් පුතෙක් උපන්නා. රජුරෝ සන්තෝෂ වෙලා කියනවා අර විදිහටම ධනෙ දීලා කියනවා මේ මගේ පුතා හොඳට පෝෂණය කරන්න. එයාට නමක් දාන්න ජම්බුක කියලා. එයාගේ නම ජම්බුක. දැන් ඔන්න පින්නත් ඔබට සත්තු 3 දෙනාගේ නම් 3යි ඒ සත්තුන්ට රජුරෝ දාපු නම් 3යි හොඳට මතක තියෙන්න ඕනේ. මොකද අපිට ඉදිරියට ඒක වැදගත් වෙනවා. බකමූණගේ නම මොකද්ද? වෙස්සන්තර. සැලලිහිණියගේ නම මොකද්ද? කුණ්ඩලී. ගිරවගේ නම මොකද්ද? ජම්බුක.
දැන් මේ තුන් දෙනා රජුරුවන්ගේ දරුවෝ ඉතුරු පුතු දෙන්නයි දුවයිනේ. ඒ ඇමතිවරු තුන් දෙනෙක් ඉතාම හොඳට රාජකුමාර ලීලාවෙන් මේ සත්තු වර්ධනය කරනවා. රජුරුව එක්තොන්ට පුතේ දුවේ කියලා කතා කරනවා. ඒ රජුරුවන්ගේ හැබැයි ඇමතිවරු රජුරුවට කෙලින් කිව්වේ නැතුවට කතා වෙන මේ රජුරුවන්ට පිස්සු. රජුරුවන්ට පිස්සු. දැන් සමහරවිට මේ දවස්වල ඇහෙනවා. පාලකයට පිස්සු කියනවා ඇහෙනවා. පහුගිය කාලේ නම් දිගටම ඇහුණා ඒක. ඉතින් ඇමතිවරු ඉස්සර නම් රජුරුවන්ගේ මූණට කිව්වේ නැහැ හැබැයි. රජුරුවන් නැති තැන තමයි අවඥාවෙන් කතා කරන්නේ. ඇමතිවරු කියනවා නෝ රජුරුවන්ට පිස්සු දෝයි අපේ රජුරුවන්ට. මේක ඉතින් එළියේ කියන්න බෑ මොකද එළියේ කියන්නේ නැහැ තනතුරට මේ තියෙන ගිජුකම තියෙනවානේ. ඒ නිසා දැන් තනතුර ගිලිහි යන්න ගියාම කාගෙත් ඔන්න ඇත්ත කතා කරන්න එළියට පනිනවා. මොකද දැන් තනතුර අහිමි වෙනකොට පාලකයා බදාගෙන පාලකයාගේ කරගෙන ඉඳලා වැඩක් නැහැ කියන එක තේරුම් ගන්නවා. එතකොට සමස්ත බහුතරයක් වශයෙන්ම පාලකයාගේ දුර්වලකම් ගැන කතා කරනවා නම් ඒකටත් එහෙයි කියනවා. ඕන එකට එහෙයි කියන පිරිසක් නේ ඉන්නේ. දැන් මේ වෙනකොට සමස්ත රටේම ජනතාව රජුරුවන්ගේ පරිපාලනයට එරෙහිව කතා කරනවා. ඔව් අපි දන්නවා ඒක නම් ඇත්ත තමයි. වෙනත්නේ ඔය මේ කතා පුවත්වලත් ඉදිරියට කියනවා ඇට නැති දිවනේ. එක එක පැත්තට නැවෙනවා. හැබැයි ජනතාව බුද්ධිමත් වෙන්න ඕනේ. මේ වෙලාවේ මේ නැමෙන්නේ අපි තවසරයක් අමාරුවේ දාන්නද? එහෙම නැත්නම් පවතින තත්ත්වෙන් අපි ගොඩ ගන්නද මේ අභ්‍යන්තරික උද්ඝෝෂණය කියලා නැත්නම් මැති ඇමතිවරු කරන උද්ඝෝෂණ තියෙනවානේ. කුමන අරමුණක් මුල් කරගෙන දෙක කරන්න කියන එක තේරුම් ගන්නට පුළුවන් විදිහේ තීක්ෂණ අවබෝධයකොත් මේ වෙලාවේ අපේ රටේ ජනතාවට ලෝකේ ජනතාවට ඒ රටවල ජනතාවට තියෙන්න ඕනේ. එහෙනම් කතා වෙනවා ඇමතිවරු රජුරවන්ට මොලේ හොඳ නැද්ද? මේ තිරිසන් සත්තුන්ට මගේ පුතා මගේ දුව කීගේ කතා කරන්නේ. දැන් එහෙම තියෙනවනේ පින්නත් නේද බං ඔබට කිව්වා වගේ දැන් බලන්න සමහර ගෙවල් වල වැඩ කරන වැඩට දාසියෝ ඉන්නවනේ. ඒගොල්ලන්ට කතා කරන්නේ ස්වාමියා කොල්ලා කෙල්ල කියලා. නමුත් බල්ලට කතා කරන්නේ පුතා කියලා. පුතට කතා කරන්නේ මගේ පුතා කියලා. එහෙම තියෙනවනේ. ඉතින් අර සංසාරේ පුරුද්ද නිසා බදු කතා පුවත් ඕන තරම් තියෙනවා ගෙනහැර දක්වන්න වෙලාව නෙමෙයි. දැන් මේ සත්තුන්ට මගේ පුතා මගේ දුව කියන එක ගැන හිතලා අරගොල්ලෝ අවඥා දහගතෝ hina වෙනවා. රජුරවන්ට මේක ආරංචි වෙනවා. එහෙමද? රජුරෝ කල්පනා කරනවා හරි. මේ එක්කත් මගේ පුතාලා දෙන්නගේ දුවගේ බුද්ධිමත්කම දන්නේ නැහැ. ඒ රජුරෝ පින්වත්නි උගත් දේවල් ආදීන් දරාගෙන නිකන් මොකුත්ම නොදන්නවා වගේ තමයි කටයුතු කරන්නේ සමහර රජවරු. බුද්ධිමත් රජුරුවන්ගේ හැටි එහෙමයි. රජුරෝ සියල්ල දන්නවා. සියල්ල දන්නේ වගේ අනිත්‍යගේ උපදේශුත් අහගෙන ඉන්නවා. දැන් මේ රජුරුවන්ට මේ සත්තු තුන්දෙනා ගැන තිබිච්ච විචක්ෂණශීලී දැනුම ගැන පුදුම හිතනවා පින්වත්නි. රජුරුව එහෙම කවදාවත් කිව්වේ නැහැ. කිසිම ඇමතියෙකුට මැතිවරයෙකුට මෙයා තනලා පෝෂණය කරලා දෙන්න මගේ පුතා මගේ දුව කිව්වා මිසක් ඇයි මේ රජුරුවන් මේ සත්තුන්ට මෙතරම් ආදරය කරන්නේ භක්තිවන්ත මොකද පුතා කියන්නේ මොකද දුව කියන්නේ මොකද කියලා ඇඟෙව්වේ නැහැ. රජුරුවන්ට වැටහිලා තිබුණා මේ සත්තු තුන්දෙනා අතිශයින්ම බුද්ධිමත් සත්තු තුන්දෙනෙක් කියලා. ඒ නිසා කල්පනා කරනවා මගේ ඒ සත්තු තුන්දෙනාගේ බුද්ධි මහිමේ දන්නේ නැහැ. මේගොල්ලන්ට මේක අවබෝධ වෙන්න කටයුතු සැලැස්සුවොත් තමයි මට පිස්සු නැහැ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියලා රජුරෝ කල්පනා කරනවා. එක ඇමතියෙක් යවුවා පළවෙනි පුතා ළඟට වෙස්සන්තර පුතා. කවුද වෙස්සන්තර පුතා කිව්වේ දැන් මේ? බකමූණ ළඟට. බකමූණ හදාගන්න ඇමතියා ළඟට ගිහින් කියනවා ඒ වෙස්සන්තර පුතාට බකමූණට කියන්නේ කියලා උඹේ තාත්තා ඉකිවේ රජුරෝ ප්‍රශ්න වගේක් ඔබෙන් අහන්න කැමතියි. ඒ නිසා ඔබ හොඳට සත්කාර සම්මාන කරලා ඔයා රැකගන්නයි කියලා පණිවිඩයක් කියවලා තියෙනවා. එතකොට අර වෙස්සන්තර පුතා අහනවා කවද්ද මගේ ප්‍රශ්න අහන්නේ රජුරෝ? රජුරෝ ප්‍රශ්න අහන්නෙද? අදින් 7 වෙනි දවසේදී. තව දවස් 7ක් තියෙනවා ඔබට සූදානම් වෙන්න හිතන්න. එහෙමද? මට පේන හැටියට දැන් ඕගොල්ලන්ට තව දවස් 7ක් තියෙනවා. අහපු ප්‍රශ්නයි දුන්න උත්තරයි ටික තේරුම් ගන්න. ඒ කියන්නේ සංඥා කරනවා අපිට අද දවසට කාලය මෙන් අවසන් වෙනවා කියලා. ඒ නිසා අපි ඊළඟ සතියේට මේ රසවත් කතා පොතේ වෙස්සන්තර පුතාගෙන් රජුරවන්ට ලැබිච්ච මහා උපදේශයේ සමස්ත රටටම අවබෝධ කරගන්න දැනගන්න ලැබිච්ච උපදේශ රත්නය පිළිබඳව අපි ඊළඟට සාකච්ඡා කරන බලාපොරොත්තු ඇතුව වටිනා කියන ප්‍රවේශයකට ඉඩ හදා ගන්නට අද ධර්ම දේශනාවේ ශක්තිය අපට ලැබුණා.
අද දවසේ දායකත්වයේ දරන පින්නතුල්ලාට පුණ්‍යානුමෝදනා කරන වෙලාවයි මේ. අද මහනුවර මාවිල් මඩ නාහැල්ල පාරේ අංක 14න් 4 ඒ නිවසෙහි රැඳුණු BC අමරකෝන් පින්වත් මහත්මියයි අපට දායකත්වය සපයන්නේ. එම පින්වත් මෑණියන් ප්‍රාර්ථනා කරනවා දේශකයන් වහන්සේ හැටියට මා ඇතුළු සියලුම උතුම් වූ පින්කෙත් හැටියට හඳුන්වන නැමදුමට සුදුසු සංඝරත්නයට නිදුක් නිරෝගී සුවභාවය ලැබේවා. ශාස්ත්‍ර බ්‍රහ්මචර්යාව හොඳින් ආරක්ෂා කරගන්නට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය එකම ගමන් මාර්ගයේ බවට පත්වේවා. පතන බෝධියකින් නිවන් අවබෝධය වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව තුළම තියෙනවා කොච්චර හොඳ ධර්ම අවබෝධයක් ඇතිවද අපේ අමරකෝන් මහත්මිය කල්ගත කරන්න කියා. අඤ්ඤා හිලාපපනිසා අඤ්ඤා නිබ්බානගාමිනී. ලාභ ලබන මග එකකින් නිවන් ලබන මග එකකේ කියලා වදාළ බණපදය ඇය හොඳින් දන්නවා. ඒ නිසා නිවන් මගේ මෙයන්ට ශක්තිය ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම අපවත් වදාළ ගුරුතුමන් වහන්සේලා ඇතුළු සියලු ඥාතීන්ට මේ පින් අයිති වේවා. ඒ සියලු දෙනාටම නිවන් සොයම සැලසේවායි පුදුම භක්තිය පිරිච්ච හදවතකින් ප්‍රාර්ථනා කරනවා. සියලුම සම්‍යක් දෘෂ්ටික දෙව්බවුන්ට මේ පින් අනුමෝදන් වෙලා අප නොකළ පින්කම් තවදුරට කරගන්න අපට අවස්ථාව උදා කර දෙත්වා. බලන්න එතුමියගේ මොකොත් පෞද්ගලික ප්‍රාර්ථනා නැහැ. ශාසනික ප්‍රාර්ථනා තියෙන්නේ. අධිෂ්ඨාන කරනවා ලෞකික ප්‍රාර්ථනා හැටියට ඉතා කුඩා කොටසක් එකතු කරලා කළගුණ සැලකීම් වශයෙන් අපේ නෙත් කාර්ය මණ්ඩලයේ සභාපතිතුමන්ගේ පටන් හැමදෙනාටම මේ පින් අයිති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මණු පුරුෂිරු දනාටත් ආදරණීය ස්වාම පුරුෂයන්න් වහන්සේටත් කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. ලෝවාසී සියලු දෙනාම කායික මානසික සුවයෙන් සුවපත් වෙත්වායි ප්‍රාර්ථනා කරනවා. BC අමරකෝන් පින්වත් මෑණියනි මුළු මහත් ලෝකයම දහම් මසා ලබාගත් කුසල සම්පත්තියේ බලයෙන් ඔබතුමියට නිදුක් බව නිරෝගී බව සුවපත් බව දීර්ඝායු සම්පත්තිය ලැබේවා. පවතින ශාස්ත්‍රික සියලු අභිප්‍රායන් සඵලත්වයටම පත්වේවා කියා මෛත්‍රී හිතින් ප්‍රාර්ථනා කරනවා. හැමට සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පිහිටයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමවට පත්ුනේ. අපි කෙටි විරාමයක් ලබලා ධර්ම සාකච්ඡාව සමගින් නැවත සම්බන්ධ වෙනවා. එතෙක් රැඳෙන්න ඔබට ආරාධනා කරනවා. ධර්මානුශාසනාව සිදු කළ පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේට තියෙනා වූ මේ සියලු රෝග පීඩාවන් ඉක්මනින්ම උන්වහන්සේ කෙරෙන් පහව ගොස් නිදුක්ව නිරෝගීව මේ සසුන තවත් සසුන් කෙත වැඩවසන්නට අර්ථයෙන් ධර්මයෙන් අපට අනුශාසනා සිදු කොට නිවැරදි දිශානතියකට හිත් යොමු කරවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ සියලු කුසල් උන්වහන්සේට උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් කිරීම පිණිසම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුලින් අපි කෙටි විරාමයකට යමු වෙනවා. අපි නැවතත් සම්බන්ධ වෙනවා මෙත්නෙත් පාමුල සමග. මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාවයි ආරම්භ කරන්නට සූදානම් වන්නේ. ධර්මයත් සමග සමාජයේ සිදුවෙන්නා වූ තිබෙන්නා වූ අත්විඳින්නා වූ දේවලුත් සහ සම්බන්ධ කරගෙන ඒ වගේම රටත් මිනිසා වශයෙන් පෞද්ගලිකවත් පොදුවේ හැමදිනාටම වැදගත් වන්නා වූ කාරණා මේ සාකච්ඡාව තුළ අන්තර්ගතයි. එය ධර්ම සාකච්ඡාව බවට පත් වෙන්නේ හැම තැනකදීම හැම දෙයකටම ධර්මයේ සහ සම්බන්ධ කරගන්නට තිබෙන ඉඩ ප්‍රස්තාව අපි ස්වාමීන් වහන්සේ නායක හමුදුරන් වහන්සේ විසින් මතු කර පෙන්වා දෙන නිසා ඒ නිසා ඒ උතුම් අවස්ථාවේ සාකච්ඡාව ආරම්භ කරන්නට සැරසෙන මොහොතේ අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් බොහොම ගෞරවයෙන් වහන්සේව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ දැන් අපි මේ බක් මාසයේ අලුත් අවුරුදු සිරිය බොහෝ දෙනාගේ හිත් තුළට ඉතිහාසයේ ඉඳලා දිගින් දිගටම දැනුණු සංස්කෘතික උළලා. ඉතින් නමුත් මේ වර්තමානයේ වන විට අපිට අවසන් වසර 2-3ක කාලය තුල මේ අත්දැකීම් ක්‍රමක්‍රමයෙන් අපේ හිත තුළ අර වෙනදා තිබුණු ස්වරූපයෙන් මතුවෙන්නේ නැහැ. මතුවෙලාත් නැහැ. හේතුව විවිධ ප්‍රශ්න හමුවේ මේ අපේ සංස්කෘතික හරපද්ධතීන්ට පාඩු සිදු වුණා, හානි සිදු වුණා සහ ඒවැනි යෙලෙන තිබුණු අවස්ථා මග හැරුණා. අලුත් අවුරුද්ද පමණක් නෙවෙයි මේ අලුත් අවුරුද්ද වගේම වෙසක් පොසොන් මේ කාලය කියන්නේ මේ අපි ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් අපේ ශාස්ත්‍රඥ වහන්සේට
මහත් හරසරින් පූජාවන් පවත්වපු ගෞරව කරපු වටිනාම පොහෝ දින බවට පත් වෙලා තිබුණු කාලයන්. ඉතින් ඒවා ක්‍රමක්‍රමයෙන් ඈත් වුණා වගේ ස්වරූපයක් තිබෙන්නේ. දැන් අලුතෙන් ඉපදුණු දරුවන්ට මේ වෙසක් පොසොන් ඒ වගේම අලුත් අවුරුද්ද මොකද්ද කියලා හරියට හඳුනා ගන්නට තිබෙන අවස්ථා තාම උදා වෙලත් නැහැ. අර සමහර ළමයි ඉන්නවනේ මේ කොරෝනා කාලේ සම්පූර්ණයෙන්ම පාසල් වසා තිබුණ නිසා පළවෙනි වසරේ අත්දැකීම් නැති යන්නේ. ඒ වගේ මේ සංස්කෘතික දේවල් පැත්ත දිහා බැලුවාමත් අපිට ඒ වගේ අය දකින්නට ලැබෙනවා. අපේ හැමදෙරේ ඇත්තටම මේ සෝදාපාලුව නැත්තම් මේ සංස්කෘතික පරිහානියට හේතු වෙන්නා වූ කාරණාත් එක්ක එය සමාජයක් වශයෙන්, රටක් වශයෙන්, පුද්ගලයෙක් වශයෙන් මොන ආකාරයෙන් බලපෑම් එල්ල කරනවද? රටකට, සමාජයකට පැවැත්ම උදෙසා මේ සංස්කෘතියෙන් ලැබෙන දායාදේ මොකද්ද? ඒ තුල අපිට වටිනාකමක් තියෙනවා. සමහරු කියනවා සංස්කෘතිය බලු බල්ලට ගියාවේ කියලා. එහෙම අත්තරින්න පුළුවන් දෙයක්ද මේ සංස්කෘතිය කියන්නේ අපේ? සංස්කෘතිය කියලා කියන්නේ පින්වත්නි, පරිසරයත් එක්ක මිනිසාගේ සහසම්බන්ධතාවය ප්‍රබලත්වයටපත් කරලා පරිසරයෙන් අපට ලැබෙන දායාද පිළිබඳව කළගුණ සැලකීම්, එවැගේම ගෞරව පූර්වකත්වයේ පිරිනමන වැඩපිළිවෙලමයි කියලා කිව්වොත් ඒක වඩා නිවැරදි නිර්වචනයක්. එහෙමයි. ඒ සංස්කෘතිය තුළ තමයි සදාචාරය ගොඩනැගිලා තියෙන්නේ. සංස්කෘතිය තුළ තමයි ආධ්‍යාත්මික සංවර්ධන ගොඩනැගිලා තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි ගනුදෙනු කරන පිළිවෙල පුරාණ කාලේ. අපි පුරාණ කාලේ ගනුදෙනු කළේ ජලයත් එක්ක. ඔව්. ලිඳත් එක්ක ගනුදෙනු කළේ. ඒ වගේම අපි අපට ආලෝකය සපයලා දුන්න, බත උණුසුම් කරලා දුන්න, ඒ වගේම අපට සිසිලස දුන්න, ඉරට හඳට ගින්දරට විවිධාකාරයේ විදිහේ ගෞරව සත්කාර කළා. ඒ වගේම දැන් හිතතල ගෑම සඳහා එක් වර්ෂෙහි එක ශාක පත්‍රවල සෙවන සහ ඒ මත පිහිටා සිටීම, නානු සකස් කර ගැනීම ආදී සියල්ලම සම්පූර්ණ කිරීම තුළ අපට හොඳටම පේනවා මේ කතා කරන්නේ චාරිත්‍ර කියලා, සංස්කෘතිය කියලා. මෙතන අවුරුදු චාරිත්‍ර කියලා කියන්නේ පරිසරයට ගෞරව කිරීමමයි. අනිත් පැත්තෙන් ගෞරව කිරීම පමණක් නෙවෙයි, අවුරුද්ද පුරාවට අපිට පරිසරයෙන් ලැබිච්ච දායාදවලට කළගුණ සැලකීමයි. එතකොට මේ කළගුණ සැලකීම කියන එක ඉතා දුර්ලභ දෙයක් කියවනේ, සත්පුරුෂයන්ගේ දෙයක් වන්නේ. කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ කස්මින්. එතකොට යමෙක් පරිසරයට ගෞරව කරන්නේ නැත්නම්, කළගුණ සැලකන්නේ නැත්නම්, ඒ පරිසරයෙන් ලැබිය යුතු දේවල් මිනිසුන්ට ලැබෙන්නේ නැහැ. මේ යුගය තුල අපට හොඳටම පේනවා, මේ කාලේ හොඳටම පේනවා අපට පරිසරයෙන් ලැබෙන දේවල් දවසින් දවස අඩු වෙගෙන යනවා. දැන් හොඳම උදාහරණය මේ විදුලි බලය උත්පාදනයේදී ජල විදුලි හිඟයට වර්ෂාව ප්‍රධාන සාධකයක්. ඒක අද නෑ. ඔව්. දැන් මොකද හේතුව? ඒ පරිසරයද අපි අහක බලලා තිනවා අපිට. හේතුව අපි පරිසරයට ගෞරව සත්කාර සම්මාන කරලා නෑ. අපි දුර්ලභ සත්පුරුෂයෝ වෙලා නෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දැන් ජලය ගැන කතා කරද්දී කියනවා ජලයට මුත්‍රා කරන්න එපා. ජලයට කෙල ගහන්න එපා කවදාවත්. එතකොට ඒ කිව්වේ ගෞරවපූර්වක කිරීම. පරණ මිනිස්සු ඇලට දොරට ගියොත් වතුර ටික ගන්න ඉස්සෙල්ලම වතුරට වැඳලා තමයි පැන් පහසු වෙන්නේ. දැන් ඉස්සර අපි වෙලෙන් අපේ හැමතුරුනේ දෙපාවෙන් වතුර බොනවනේ අර. බොනවා. එතකොට නාලා කියලා වතුර ටික අරගෙන අවසානයේ නැවතත් වඳිනවා. ලිඳට වඳිනවා, ඇලට දොරට වඳිනවා. ඒ විදිහේ පුදුම විදිහට තමන්ට ලැබෙන ප්‍රතිඋපකාර සම්බන්ධව ගෞරව කළා. අද ඒ අවුරුදු චාරිත්‍රය කියලා කියන එකක් තියෙනවනේ අප්‍රේල් මාසෙට කරන. එතකොට ඒ අවුරුදු චාරිත්‍රය සම්පූර්ණයෙන්ම අපෙන් ගිලිහි ගිය නිසා එකක් මිනිස්සු කළගුණ සැලකීම කියන්නේ මොකද්ද කියන එක පරම්පරාව දන්නේ නැහැ. එතකොට ජාතික අනන්‍යතාවය රැකෙන්නේ, ජාතික අභිවෘද්ධිය රැකෙන්නේ සංස්කෘතිය තුළනේ. එතකොට ඒ සංස්කෘතික අධ්‍යයනයන් කිරීම සඳහා වර්තමාන දරු පරම්පරාවට දැන් අවුරුදු 3 4 5 වෙච්ච දරුවන්ට දැන් අවුරුදු ගණනාවකින් මේ චාරිත්‍ර වාරිත්‍ර හරියට ඉෂ්ට කරනවා දකින්න ලැබුණේ නැහැ. ඊළඟට මේ ඔක්කොම දැන් ලේසියට පහසුවටනේ හැමදේම තියෙන්නේ. දැන් අපි කිරි උතරනවා කියලා කිව්වට ගවයාගෙන් ගත්ත කිරි ටික අරගෙන අපි උණු කළා ඉස්සර. දැන් ඒක පිටි කිරි උණු කරන තැනට පැමිණලා තියෙනවා නේ. අනිත් පැත්තෙන් මේ අවුරුද්දේ නම් මේ කාලේ නම් පිටි කිරි උතුරන්නේ. මම කියන්නේ වැදන ඒකලේ පරිසරේ උගන්වනවා පාඩම්. පරිසරේ උගන්වනවා ගවය එළදෙනගේ කිරි ටික බීපන්. උඹලට පෝෂණය තියෙන එතන පිටි කිරි වල නෙවෙයි. දැන් අද මිනිස්සුන්ට මේ ගවයේ කෙටි කිරීමේ තියෙන අගේ වටිනාකම හොඳට තේරෙන්නේ නැති නිසා. ඔය විදිහට බැලුවම අපේ සංස්කෘතික අංග එකින් එක ගිලිහිලා. අල මං කොන ලිඳත් එක්ක ගනුදෙනු කළේ. ලිඳ අපට දුන්න අවුරුද්ද පුරාම. අපි ලිඳට යමක් දානයේ වශයෙන් පරිත්‍යාග කළා. ඒ පරිත්‍යාග කරන්නේ අඟුරු කෑල්ලක්, වී ටිකක් නැත්නම් හාල් ටිකක්, මිරිස් කරලක්. ඒක කෑම බීමත් එක්ක කරන ගනුදෙනුව. ඒක අවිඥානික වස්තුවකට හිතන්නේ නැහැ. මේ දානයක් දෙනවා වගේ දෙන්නේ ජලයට ඒව එකතු කරන්නේ.
එතකොට අද ඒවා ඔක්කොම අත්හැරලා ගිහිල්ලා මොකද කරන්නේ? බුලත් කොලේක සල්ලි කීයක් හරි තියලා බැංකුවට දීලා එනවා. අද ඒ බැංකුව ගනුදෙනු තන්ට ඇවිල්ලා තියෙනවා. ඒවා සංස්කෘතිය විනාශ වීමේ හෝදා පරෝට ලක්වීමේ තවත් භයානක ක්‍රමවේදයක්. ඒවා දෙවනුවට කරන්න පින්වත්නි දරුවන්ට දැනෙන්න ගෙදරක පුළුවන් හැටියට කිරිබත් ටිකක් වෙන එක නියමිත වේලාවට. දැන් අපේ ඒක බොහෝ විට ඈපාලිතේ පංචාංගලිතේ විතරයි ඒක ඇතුළත් වෙලා තියෙන්නේ. අහවල් වර්ණයෙන් වස්ත්‍රාදීන්න අහවල් දෙයි මිශ්‍ර කළ කිරිබත හදන්න. අද කවුද ඒවා කරන්නේ? ඒවා වූ ලක්ෂණ මේවා. අපි උන කරන්නේ මේ අහගෙන ඉන්න අය කරන්නේ කිරිබත් ටිකක් හදන එක කරනවා. දැන් කිව්වොත් උඳු මිශ්‍ර කිරිබතක්. කවුද උඳු මිශ්‍ර කිරිබතක් හැදුවේ? මේ අහන අය කී දෙනාද මේ උඳු මිශ්‍ර කිරිබතක් හදන්නේ? උපරිම වශයෙන් අපි දන්නේ මේ කාලේ මොන කිරිබත්ද කියලා. එතකොට මේ සංස්කෘතියට පහර දෙන්නේ. ඒක සංස්කෘතිය පලි නෑ. සංස්කෘතිය අපෙන් පලි ගන්නවා. සංස්කෘතියට කරන්න තියෙන දේවල් මේ කාලේ මොන අවුරුද්ද කිව්වට මේ කාලේ තමයි අවුරුද්දට වැඩියෙන්ම කරන්න ඕන. පුළුවන් හැටියට. මේ දැන් හිතන්න අපේ මිනිස්සුන්ට කිව්වොත් ඔහම උදු මිශ්‍ර තල මිශ්‍ර කිරිබතක් හදන්නකෝ මිනිස්සු දන්නේ මුං ඇට ටිකක් දාලා කිරිබත් හදන්න විතරයි. මුං ඇට කිරිබත් විතරයි. එච්චරමයි දන්නේ. ඊට වඩා එහා දෙයක් දන්නේ නැහැ. ඒ මොකද අපේ සංස්කෘතිය අපෙන් සම්පූර්ණයෙන්ම ඇතුළත තියෙන නිසා. හොඳයි ඉතින් ඒක අර වහන්සේක තැනක මතු කරපු කාරණාවක් මේවා අචේතනික වස්තුන් විදිහට හිතන්න එපා කියලා පරිසර සාධකයන්ට වහන්සේ කිව්වා. ඇත්තට පරිසර සාධකයන් හිම අචේතනිකද අපිත් එක්ක මහා ලොකු සම්බන්ධතාවයක් ගොඩ නැගිනවනේ අපේ ස්වාමීන් වහන්සේ. දැන් අපිට පේනවනේ ඒකට එරෙහි වෙන්නේ පරිසරයත් අපිට එරෙහි වෙන අවස්ථාවන් දකින්න. එතකොට අචේතනික කියලා කිව්වට කෙනෙක්ගේ එහි තිබෙන ජීවී පැවැත්ම අපිත් එක්ක අන්‍යෝන්‍ය වශයෙන් බැඳිලා නැතිනේ. ඇත්තටම දැන් බෞද්ධ වශයෙන් ගත්තොත් එම හොඳම සාධකය තමයි බුදුරජාණන් වහන්සේ අවිඥානික වස්තුවට සවිඥානික ගුණයක් ආරෝපණය කළා. ජයශ්‍රී මහ බෝධිගාව. ඒක අවිඥානික වස්තුවක්. නමුත් උන්වහන්සේ ඒකට සවිඥානික ගුණය හිතින් පිහිටුවලා මට සෙවණ දුන්න මේ බෝධින් වහන්සේට මගේ අධ්‍යාත්මික ගුණ සම්පත්තිය පළමුවෙන්ම පූජා වේවා. නොඉඳුල් පූජාවක් කළා. තමන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණය net සංගලට අරගෙන net සංගල හරහා බෝධින් වහන්සේටයි පළමුවෙන් පූජා කළේ. භාග්‍යවතුන් වහන්සේ වැනි මහා වියත් උත්තමයන් වහන්සේ නමක් මේක මෝඩ ක්‍රියාවක් නම් කරන්නේ නැහනේ. අනිත් මේ නිමේෂයක් දෙකක් නෙමෙයිනේ නේද? දින ගණනාවක්. දින ගණනාවක් අවිඥානික වස්තුවකට නෙවෙයි ඒ ගෞරවය කළේ. සවිඥානික ගුණයකට. එහෙමයි. ඒ නිසා ගහකොළ පිළිබඳව අපි අධ්‍යක්ෂ විලා තියෙන ගහකොළ කොච්චර සවිඥානිකද කියන කාරණාව පැහැදිලිව පේන්නේ. පරණ අපේ මිනිස්සු උදේට නැගිටලා සමහරට ලුණු කැඳ ටිකක් උදේට බීලා පාන්දරේ ඉඳලා ලියද්දක් ගානේ කුඹරක් ගානේ ගහක් කොළක් ගානේ ගිහින් ගහකොළ අත ගාලා ගහකොළ වල තියෙන සජීවී ගුණය වැඩි දියුණු කළා. ඒ ගුණය නිසා අස්වැන්න වැඩි වුණා. එතකොට අපිට පේනවා මේ සියලුම ගහකොළ ජලය අනිකුත් දේවල් ඔක්කොම තුල සජීවී ගුණයක් ගොඩනගන්න පුළුවන්. එතකොට ගහකොළ අපිට සංවේදී වෙන හැටි බලන්න. ඒ කියන්නේ අපි හඳ ඍතු විපර්යාසයන් වන්නට මිනිසුන්ගේ තියෙන ආදරය, දයාව, කරුණාව, පරිසරයත් එක්ක තියෙන සහසම්බන්ධතාව බිඳියාම හේතුවක්ද? ඒ හින්දම නේද දේවෝ අසතු කාලෙන් කියන්නේ. කලට වැසි වසිනවා. කලට වැසි වසින් නැත්තේ ඇයි? අර පරිසරයට මිනිසා විසින් කරන කෙනෙහිලිකම් වලට පරිසරයේ විසින් අපට දෙන දායාද තමයි. අවුරුදු ගණන් වැස්ස නැහැ. වහින්න හිටියම දෙගොඩ තලා යනවා. සියලු අස්වනු විනාශ කරලා දානවා. අස්වනු හදාගන්න තරමට ප්‍රමාණවත් වැස්ස බලාපොරොත්තු වෙන කාලේ වැස්ස ලැබෙන්නේ නැහැ. ඒ ජලය අපට පාඩම් උගන්නන හැටි. එහෙමයි. ඉතින් බලන්න මේ අපිට ආසන්නතම පාඩම් උගන්නපු අවස්ථාව තමයි කොරෝනා. හැබැයි දැන් අමතකයිනේ. දැන් අපේ සමාජයට කොරෝනා වලින් දුන්නු පණිවිඩය පාඩම පරිසරයත් එක්ක ලෝකයේත් එක්ක විශ්වයත් එක්ක තිබෙන ගනුදෙනුව මනාව පැහැදිලි වුණා ඒ දවස් ටිකට. හරි ඉක්මනින් මේ මිනිස්යාගේ මනසට මේවා අමතක වෙනවනේ අපේ හාමුදුරනේ. ඒ කියන්නේ අපි එහෙම කියන්නේ හීන જાතියක් බවට පත් වෙන්නේ උසස් මනසක් තියෙන පුජ්‍යලයි ඇයි එහෙම වෙන්නේ? ඒ කියන්නේ අපි තණ්හාවෙන් වැඩි වෙලාද? ක්‍රෝධය, වෛරය, ද්වේෂය, නැත්නම් ලාභ, දේශ, මෝහ මේවා අපේ හිත තුළ දැඩිව මේ කාලය තුල අරක්ගෙනද තිබෙන්නේ. මේවා නැති වෙන්නට විනාශ වෙන්නට හේතුව ඇයි? ඔව් ඇත්ත තමයි. දැන් බණපොතේ උගන්වනවා රාග රත්තාන දක්කන්ති තමොක්කන්දන්ති ආවටා. යමක තියෙන භයානකකම හිත රාගයෙන් රත් වුණාම වැටහෙන්නේ නැහැ කියලා. අද මිනිස්සුන්ගේ තියෙන අර පංචකාම සම්පත්තියෙන් අහිමි වීමෙන් ඇති වෙලා තියෙන බලවත් ද්වේෂයත් පංචකාම සම්පත්තියෙන් හිමි කරගෙන විතර බලවත් ලෝභයයිනේ. මේ දෙක අතරත කොරෝනා නෙමෙයි ඊට වඩා ඕනෑම දෙයක්. ඊටාම පහසුවෙන් අමතක කරන්න පුළුවන්. මිනිස්සුන්ට අතීතයේ මතක නැහැ. මිනිස්සුන්ට මතක තියෙන්නේ බෞතරයක්
අනාගතය විතරයි කියලා මට හිතෙන්නේ. වර්තමානයේ තුලත් මිනිස්සු අර ශාස්ත්‍රවාදී හැඟීම් වගේ ඇති කරගෙන එදිනෙදා කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් නම් ඒ තියාවත් ජීවන් සුඛං ජීවේත්. යම් තාක්කල් ජීවත් වෙනවද එතකොට එතකන් සැපසේ ජීවත් වේවා. මිනිස්සුන්ට ඒ නිසා ඇතිවෙච්ච විපත්ති ඇති වෙන විපත්ති පිළිබඳව බොහෝම කෙටි කලයි අවබෝධයක් තියෙන්නේ. ඒක බොහොම හොඳට අඳුරගෙන තියෙනවා රටේ යම් කි දැනුගත්කමක් තියෙන පාලක පන්තිය. දැන් පාලකයෝ බලන්නේ දැන් මේ මොන අගහිකකන් තිබ්බත් තව මාස දෙකකින් අපි හිතමුකෝ තියනවා කියලා ඡන්දයක්. ඔව්. මාස දෙකකින් ඡන්දයක් තියෙන එක කිට් වෙනකොට කිව්වොත් එහෙම සියලුම මේ දුප්පත් මිනිස්සුන්ට රුපියල් 5000 ගන්න දෙනවා කියලා. දැන් මෙතෙක් තීච්ච සියලු වගේ එකක අමතක වෙලා මිනිස්සු පොලිමේ ආපහු දීගෙන යනවා. ඔව්. රත්තරන් මිනිස්සයා කියලා. රත්තරන් මිනිස්සයා කියලා. ආයෙත් කිසිම හැකියාවක් නැහැ. දැන් බා ගහකට මේ පහුගිය කාලේ උද්ඝෝෂණය කරනවා. අපට කඳුළු දිනව ඕන තරම්. ගෑස් දියල්ලා. ඔව්. කඳුළු ගෑස් ගහනකොට කිව්වේ. කඳුළු ගෑස් ගහනකොට කිව්වේ කඳුළු ඕන තරම් දිනනවා. අපට ගෑස් දියල්ලා. ගෑස් සිලින්ඩරයක් ඉල්ලන්නේ. එතකොට ඔක්කොම අමතක වෙනවා. කඳුළුත් අමතක වෙනවා. ගෑසුත් අමතක වෙනවා. ගෑස් ඔක්කොම දුන්නාම කඳුළු කොහොමද අමතක වෙනවා. ඉතින් මිනිස්සු උඩ පනිනවා. මේ මිනිස්සුන්ට තියෙන මෙලෝ දෙයක් මතක නැහැ. ඒ වෙලාවට ලැබෙන ලාභයට තමයි මිනිස්සු ගිජු වෙන්නේ රැවටෙන්නේ. ඒ වෙලාවට අහන වචන වලට මිනිස්සු රැවටෙනවා. ඒ රැවටිලා දැන් කවුරු හරි ද්වේෂසහගතව මේ වෙලාවේ කවුරුවත් පහුගිය කාලේ මේ පරිපාලන ශාස්ත්‍රයේ කටයුතු අගය කළේ නැහැ. ඔක්කොම ද්වේෂයෙන් කතා කළේ. ඉතින් සමහර මිනිස්සුන්ට අවබෝධයක් නැහැ. දැන් මේ පෙරපාලියට එක්රැස් කරගත්තට මොනම හෝ හේතු නිසා සමහර කෙනෙක් අවබෝධයෙන් නෙමෙයි පෙරපාලිය කෑ ගහන්නේ. අවබෝධයෙන් නෙමෙයි මේකට එකතු වුනේ. අර රැල්ල යනවානේ. රැල්ලට යනවා මිසක් අවබෝධයෙන් නෙමෙයි. එතකොට අවබෝධඥාණයෙන් තොරව රැල්ලට අහුවෙච්ච අය අර රැල්ල ඒ මූලික උවමනවල සම්පූර්ණ වෙච්ච ගමන්ම රැල්ල ගියා ඔක්කොටමත් ඒක අමතකයිනේ. ඒ නිසා අනවබෝධයෙන් රැල්ලට එකතු වෙච්ච අයටත් ඔක්කොටම මේක අමතකයි. මං අද කියන එක බලන්න තව අවුරුද්දකින් හරි දෙකකින් හරි ඔප්පු වෙන්නේ නැද්ද කියලා බලන්න. එහෙමයි. ඉතින් ඒ නිසා අපි මේ මොහොත හරි වැදගත් අපිට හැම විටම. අපි අපේ හාමුදුරනේ බලාපොරොත්තු වෙන දැන් අටලෝ දහමෙන් නින්දා අපිට එපා. ප්‍රශංසා විතරමයි. ලාභ අපිට ඕන අලාභ එපා. එතකොට යස ඕන අයස එපා අපිට. සැප ඕන දුක එපා අපට. එතකොට මේ කියන හොඳ පැත්ත, ධනාත්මක පැත්ත, යහපත් පැත්ත විතරමද අපි බලාපොරොත්තු විය යුත්තේ. අපි අනිත් පැත්ත ආවට පස්සේ කඩා වැටෙන ඊට පස්සේ ගහමරා ගන්න, ක්‍රෝධය විශ්ස ගන්න, තෘෂ්ණාවෙන් ඒවා හොරකම් කරන්නට පෙළපෙන එහෙම විෂමාචාරී මනසකට අපේ හිත යොමු කියන අපේ මනසපත් වෙනවා. මේ හැම කෙනාටම මේ තත්ත්වෙට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ අටලෝ දහමට හැම කෙනාම යටත් වෙනවාද එවැනි අවස්ථාවක අපි එය තේරුම් ගත යුත්තේ කෙසේද? ඔව් භාග්‍යතුන් වහන්සේ පැහැදිලිව මේක දේශනා කරනවා. අටලෝ දහම කියනක ලෝක න්‍යායක්. පංච න්‍යාම ධර්මවල පහටම ඇතුළත් වෙනවානේ. ඒ න්‍යාම ධර්ම පහේම ස්වභාවය නිසා තමයි ලාභ ලැබෙනවා වගේම අලාභ ලැබෙනවා. මිනිස්සුන්ගේ හිත පුහුණු කරගත යුත්තේ ලාභයේ ප්‍රීතිය අත්විඳින්න නෙවෙයි කියලා මා නිතර කියනවා. මිනිස්සු හැම ලාභයක්ම ලැබෙනකොට හිතන්න ඕන හැම ලාභයක්ම කෙලවර වෙනවා. කෙලවර වෙලා ආරම්භ වෙන්නේ මොකද්ද? අලාභයක්. ඒ නිසා ලාභයේදී ඇතිවෙන ආධ්‍යාත්මික සන්තුෂ්ටිය වගේම අලාභයේදී දුකකුත් උපදිනවා. මේ දෙක සඳහා මනස පුහුණු කරන්න ඕන. මනස පුහුණු කරගෙන තිබුණොත් ඒ දුක අත්විඳින්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම අම්මා කෙනෙකුගේ කුසල දරුවෙක් ආපු දා ඉඳලා අම්මා දන්නවා ලෝකයේ තියෙන දරුණුම වේදනාව මේ දරුවා වෙහි කිරීමේදී විඳින්න සිද්ධ වෙනවා. නමුත් අම්මා ඒකට සූදානම්නේ. අම්මා ඒකට සූදානම්. සූදානම් විය යුතුයි. සූදානම් විය යුතුයි. හැබැයි පරණ අම්මලා අලුත් අම්මලාට තියෙනවනේ සත්කම් ක්‍රම. ඔව්. අර මවක් විසින් දරුවා වෙනුවෙන් විඳින ලද ප්‍රසව වේදනාව නොවිඳ ඒකට උපාය උපක්‍රම තියෙනවා. ඉතින් ඒ සඳහා අලුත් ක්‍රමෝපායන් තියෙනවා. නමුත් ඒ වෙනුවෙන් උනත් ඒ තුවාල සූපතනකුලුත් විඳින්න සිද්ධ වෙන දුකක් නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් යම් කිසි සැපයක් යමකින් විඳිනවාද ඒකාන්තයෙන් ඒ සැප කෙලවර වෙන්නේ දුකකින්මයි. ප්‍රශංසාවක් ලැබෙනව නේද? දැන් බලන්න අතිගරු කියා ඉහෙලින්ම අගේ වර කරපු වචන පාවිච්චි කරපු මිනිස්සුම ඒ කටින්ම අද කියන්නේ ඊට වඩා අර ඉංග්‍රීසි වචන කීපයක් කිව්වනේ පහුගිය කාලේ. අද ඒක කියන්නේ. දැන් බලන්නකෝ අර මේ මට මතක් වුණේ නන්දාමාලිනී මහත්මියගේ ගීතයක් තියෙනවා. පූජාසනේ ඔබ හිඳුවා ඔබට පුදන ලෝකයමයි අද ඔබට එරෙහි වී නැගිටින්නේ. ඉතා පැහැදිලි. ඒක බුදුහාමරගේ බුදුබණේ කියන එක. මහණෙනි මේ ඔබ වහන්සේලාට මේ වැද්දට ගෞරව කළාට කලබල වෙන්න එපා. අද වඳින මිනිහා හෙට එරෙහිව කතා කරන්න පුළුවන්. ඒ මිනිහම තමයි හෙටත් එරෙහි වෙන්නේ. එහෙමයි.
ඔබ කලබල වෙන්න එපා ඒකෙදිත්. මොකද අද එරෙහි වෙන මිනිහම තමයි ඊළඟට ඔබ ආපහු දෝතදී පිළිගන්නේ. ඒක තමයි ඇත්ත ස්වභාවය. ඉතින් ඒ ස්වභාවය පිළිගන්න අපි යොමු වෙලා කියන අපි පුරුදු වෙලා නැතිකම තමයි අපේ අඩුපාඩුව. ඔව් පුරුදු වෙලා කියන බුදුහාරයක පුරුදු කරන්න තමයි මේ සියලු ධර්මයන් දේශනා කරන්නේ. ඉතින් මෙච්චර බණ කියලාත් ඒක වෙන්නේ නැති එකනේ අපේ හැමදෙරනේ. බණ කියන එක කනට ඇහුණට හිත පරිවර්තනය වෙන්නේ නැත්තම් ඒගොල්ලන්ගේ මනසේ වෙනසක් වෙන්නේ නැහනේ. ඒකේ ඔබ වහන්සේ කියන්නේ භික්ෂුන් වහන්සේ ළඟට යන්න ඕන. දේශකයන්න් වහන්සේලා ළඟට ගිහිල්ලා නැත්තම් මේකේ සැබෑ ස්වરૂපය මතුවෙන ආකාරයෙන් කටයුතු කළ යුතුයි කියන එක. ඔව් අධ්‍යාත්මික වශයෙන් මේ දුක පිළිබඳව දේශනාවක් කියලා හිතමු. සැප වැඩි අය දුක පිළිබඳව දේශනා අහන්නේ නැහැ. සැපම අපේක්ෂා කරන ඔය හැමදාම කතා කරන්නේ දුක ගැනමනේ. කියලා දුක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ බණ අහනවා. බණ අහලා හිතනවා හැමදාම ඉතින් දුක ගැන කතා කරනවා, අනිත්‍ය ගැන කතා කරනවා, ලෝකෙ ඉච්ඡර තියෙන්නේ. මොකද එයාට දැන් තවම අනිත්‍ය තේරෙලා නැහැ, දුක ඇවිල්ලා නැහැ. ඒ නිසා ඒක ප්‍රතික්ෂේප කරලා එයාට අනිත්‍ය ආපු දාට මතුවෙච්ච දාට දුක ආපු දවසට දුක මතුවෙච්ච දාට ඔන්න එයා සැලෙන්න පටන් ගන්නවා. ඉතින් එතන තමයි අපි වෙනස් වෙන්න ඕන තැන ටර්නින් පොයින්ට් එක. දැන් එතකොට සමහර අපේ මිනිස්සු කියන දෙයක් තමයි මේක මොඩල් වෙන්න ඕන. අපේ රට වුණත් මොඩල් වෙන්න ඕන. පරණ දේවල් අයින් කරලා දාලා අලුත් දේවල් එක්ක රට හැදෙන්න ඕන. ඒකට මේ වයසකම අය පාර්ලිමේන්තුවේ ඉඳලා හරියන්නේ නැහැ තරුණ අය එන්න ඕන කියලා. ඉතින් හැබැයි මේ මොඩල් කියන එක මම මේ පහුගිය කාලෙම දැක්ක දෙයක් තමයි. දැන් පාරට බැහැලා කෑ ගහලා හැසිරෙන අයගෙන් බහුතරයක් තරුණ අය. එයාලගේ ක්‍රියාකාරීත්වය දිහා බැලුවාම ඊට පස්සේ දැන් අනිත් පසින් පාර්ලිමේන්තුව අපි හිතමුකෝ. පාර්ලිමේන්තුව නියෝජනය කරන තරුණ අයගේ අදහස් දිහා බැලුවාම ඉතින් එයාට වියතුන්ගේ යම් සාධනීය හොඳ ලක්ෂණ මතුවන අවස්ථාවක් තිබෙනවනේ අපේ හැමෝටම. ඒ කියන්නේ මිනිසා වයසින්ද මොහුකුරා යන්න ඕන, දැනුමින්ද අධ්‍යාත්මික වශයෙන්ද මොහුකුරා යන්නට ඕන. අපේ ගමේ ගොඩේ ව්‍යවහාර වචනෙන් තේරෙන පැසුණු හිසින් බොහෝබන් ලැබෝ කියලා. එතකොට සමහර කෙනෙකුගේ මනස තරුණ වීදිම හොඳ පැහිච්ච මනසක්. අපි බාගවලට පුංචි ළමයි දිහා බලලා කියන්නේ නැද්ද? මොකද හරියට පැහිලා. අංකුරය කියලා. හරියට පැහිලා. එතකොට මේ පැහිච්චකම හරි වටිනා දෙයක්. පැහිච්ච ළමයා අනාගතයේ තවදුරටත් පැහැෙනවා කියන එක තේරුම් ගන්න ඕන. එයාට යමක් කිව්ව ගමමින්ම හා කියලා පිළිගන්නේ. එහෙම වෙන්නේ ඇයි? ඒක එහෙම වෙන්නේ කොහොමද? ඒක එහෙම නෙවෙයිනේ. ඒකේ හැම පැත්තම නිරීක්ෂණය කරනවා. මම කියන්නේ හැමදාම මව්පියන් දහ ගුරුවරුන්ට වගකීමක් තියෙනවා. ඒ වගේ නිතර ප්‍රශ්න අහන ළමයා පැහිච්ච ළමෙක් කියලා නිග්‍රහ කරලා අතහැරලා දාන්න නැතුව ඒ පැහිච්ච ළමයා සමාජයට වැඩදායක පුද්ගලෙක් බවටපත් වෙනවා. ඒ වගේ තරුණ ළමයි ඉන්නවා. වයෝවෘද්ධ වෙනකොට සමහර දේවල් පිළිබඳව හරි අර ගෙනාපු මතවාදය වෙනස් කරන්න බැරි අයත් ඉන්නවනේ වයසට ගිහිල්ලා. ඒ වයසක අයකින් ඒගයි ප්‍රතික්ෂේප නොකළ යුතු සමාජයේ. දැන් අපි හිතමු අර වගේ පාර්ලිමේන්තුව ගත්තොත් උදාහරණයක් වශයෙන් ගත්තාම වැඩිපුර ඉන්නේ අවුරුදු 65 70 පැනපු අය. නමුත් සමාජයේ එළියේ කාර්යාලයක රජයේ සේවකයෙකුට විශ්‍රාම ගන්නවා 60 65. හේතුව එයාට තවදුරටත් කාර්යකාරයෙහි යෙදෙන්න හැකියාවක් නැහැ. කායික වශයෙන් හැකියාවක් නැහැ. නමුත් ඒ උනට ගරු සේවාවක් කරන්න පුළුවන් විශ්‍රාම ගියායට නැවත වතාවක්. කියන උපදේශකයෙක් විදිහට ඉන්න පුළුවන්. උපදේශකයෙක් හැටියට ඉන්න පුළුවන්. කවුද එහෙම උපදේශක මණ්ඩලයකට ගන්නේ? ගන්නෑ විශ්‍රාම ගියා කියලා ඒගොල්ලෝ අතහැරලා තියෙන. ඉඳ හිට මොන හරි පොඩි සීවටනක් දීලා අගීමක් කළොත් විතරත් ඒගොල්ලන්ගේ උපදේශයක් ගන්නෑ. ඒ නිසා ඒ කියන්නේ උපදේශවල වටිනාකමක් තියෙනවා කියලා බොහොමස කියන්නේ. ඔව් වටිනාකමක් තියෙනවා. මම මේ දිගට මගේ අර දේශන මාලාවේ දැන් පහුගිය කාලේ මම ආරම්භ කළේ සත්තු ගැන කියලානේ. ඔව්. මේ උපදේශනේ තියෙන වටිනාකම ගැන කියලානේ. සත්‍ය සොයන්න ගමන ගැන කියලානේ අපි ධර්මදේශනා ගණනාවක් දැන් කරමින් සිටින්නේ, කරගෙන යන්නේ. ඒතර අපිට පේනවා මහාසිපිල ජාතකයට ගිහිල්ලා බැලුවත් අර තරුණ ගොන්නාම්බෝ කරත්තේ යොදවලා වැඩිහිටි ගොන්නාම්බෝ කරත්තේ පිටිපස්සෙන් බඳලා දිනවා. තරුණයෝ තරුණ ජවයට ඇදගෙන යනකොට අර පැරණි මෙතෙක් අත්දැකීම් සහිත ගවයා ඇදීගෙන එනවා පස්සෙන්. එයාට සැලකිල්ලක් නැතුව යනවා. ආන් එදාට රට වැටෙනවා කිව්වා. රට වැටෙනවා කිව්වා. කොසල් බුදුහාරගේ සීන තෝරතන බුදුරජාණන් විස්තර කරන මහාසිපිල ජාතකයේ. ඒ නිසා පරණ මිනිස්සු අතාරින්න නරකයි. පරණැත්තන්ට ගෞරව සත්කාර කරලා ඒගොල්ලන්ගෙන් ගත යුතු දේ කොච්චරවත් තියෙනවා අපිට. අපි මේ එලිපිට කතා කළොත් අපේ හැමෝටම අපි දැක්ක පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේදී ඔය වාද විවාද මේ මිනිස් උද්ඝෝෂණත් එක්ක රටේ ඇති වෙලා තිබෙන ව්‍යාකූල ස්වභාවයත් එක්ක කතා කරනවා. එතනදී බොහෝ වෙලාවට මේවා දේශපාලනික එහෙම්බල්ල පාට පක්ෂ එහෙම්බලන්න එපා. ඔබට මම ආරාධනා කරනවා මේක අපි විනිවිදව කතා කරන නිසා අපි දැක්ක දේ කතා කරන නිසා ඒ දෙස බලලා ඒකට අදාළ ප්‍රස්තුතිය විතරක් තෝරගන්න. දැන් බොහෝ තරුණ හෝ බොහෝ දෙනා කතා කළේ දෙපැත්තේ තිබෙන වැරදි. තුන් පැත්තේ හරි තියෙන වැරදි අඩුපාඩු තමයි කතා කර හිටියේ. විසඳුමක් කතා කරනවා අඩුයි. හැබැයි අපි දැක්ක පරිණත දේශපාලනඥයෝ උදාහරණයක් විදිහට දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා එහෙම මේකට දැන් ඕක කතා කරනවාට වඩා
මෙතනට විසඳුමක් ඕන කියලා මතයක්. කියන්නේ මේක නෙමෙයි අපි මේ වෙලාවේ රැස් වෙලා කතා කරන්න ඕන ඉස්සරහට තියෙන භයානක ස්වභාවයෙන් ගොඩ එන්න ඕන කියලා. මේ වගේ ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ අත්දැකීම් වෙන්නද සමහරලාට එතුමන්ගේ. මේක මේ එතුමන්ට පමණක් නෙමෙයි පොදුවේ බොහෝ දෙනෙකුට වැදගත් වේවි. මේ ඒ කියන්නේ අත්දැකීම තුලින් කතා කරන දේ. අපිට අත්දැකීම් අඩුකමත් ඇතැම් වෙලාවට අපේ ප්‍රශ්න විසඳනකොට විනාශයට හේතුවක් වෙනවාද අපේ හාමුදුරනේ? ඔව් ඇත්ත මේ කිනකා කරෙහි චෝදනාමුකයෙන් කතා කර ඉන්නවට වඩා එයා කළා මේක මෙයා කළා මේක කියලා හිත හිතින්නට වඩා කළ යුත්තේ මොකද්ද කියන එක තමයි ඊළඟට තීරණය කරගත යුත්තේ. විවාදයක් කියලා කියන්නේ කළ යුත්තේ මොකද්ද කියන එක තේරුම් ගන්න. කළේ මොකද්ද කියලා කතා කරන්න ඕනේ. ඒක කතා නොකර කළ යුත්තේ තේරුම් ගන්න බෑ. මෙන්න මේකයි කළේ. මේක කිරීම හින්දායි අපට වැරදුනේ. හැම එකම කතා කරන්න කමන්නේ. මෙන්න මේ අත්නොමතික තීරණ ගැනීම නිසා අපට වැරදුනා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම රිවර්ස් කියන එක කරන එක හරි ලැජ්ජාසහගත එකක්. කොයි දෙයකටත් එහෙමයි. දීලා ඇදලා ගන්න. ඒ දැන් බලන්න උදාහරණයක් වශයෙන් කාබනික පොහොර. සියලුම රසායනික ද්‍රව්‍ය නැවතලා කාබනික පොහොර පාවිච්චි කරපළා කියලා දැඩි අත්නොමතික තීරණයකට ආවන්නේ. ඒක යා නෙමෙයි තීරණය කරන්න ඕන. රජය නෙමෙයි. කම්වල ජනතාව. ඒ ඇයිටයි අත්දැකීම තියෙන්නේ. ඒ අත්දැකීම තියෙන අය නිරතුරුව ඇවිල්ලා බලපල්ලා. තේරෙන්නේ නැත්නම් උඹලට අපෙන් අහපල්ලා. අපි අවුරුදු 60ක් 70ක් 80ක් මේ කුඹුරුව තඩ ගහපු අය, කොවිතැන්පත් කරපු අය. අත්දැකීම් තියෙනවා. ඒ නිසා උඹලගේ කාබනික පොහොර හොඳයි. පුරාණ කාලේ කාබනික පොහොර තමයි අපිත් පාවිච්චි කළේ. දමු පොළවේ ශාස්ත්‍රීයත්වය නැති වෙලා ගිහින් තියෙන්නේ. ඒ නිසා දැන් අපිට වගා වර්ධනය කරපු ටික මේ වෙනකොට වගා වර්ධනය කරපු ටික සඳහා රසායනික දේවල් දීපල්ලා. අත්නොමතික වෙන්න එපා. සමාජයේ වැඩිහිටියෝ ඒ කියපු ඇත්තන්ට වඩා වයසින් වැඩිහිටියෝ උරගා අඬගා කිව්වා. නමුත් කන් දුන්නේ නැහැ. නමුත් කාලයකට පස්සේ මොකද උනේ? අර ගත්ත තීරණය ලැජ්ජ නැතුව රිවර්ස් කරලා ආයෙත් කිව්ව රසායනික පොහොර ඕන තරම් ගෙන්න බලලා කියලා. යම් කෙනෙක් කිව්වොත් මේක හරි හොඳ ලක්ෂණයක්. තමන් කරපු දේ කළා ඒක වැරදි නිසා හඳුනාගෙන අයින් වුණා. ඒක ජනතාවගේ මතේ විමසලා කරන්න දීති වැඩක් කියන එකයි මම මේ කියන්නේ. කියන්නේ පූර්ව අපි හදිස්සියට කොරස් කඩේට අත දාන්න බෑ වගේ හදිස්සියට තීරණ ගන්න බෑ. සියලු වැඩ වැරදුනාට පස්සේ රිවර්ස් කරලා හරි ඉස්සරහට දාලා හරි දෙකෙම වැඩක් වෙන්නේ නැහැ. ගන්න තීරණ ගන්න ඕන වෙලාවේ ගන්න ඕන. මිනිස්සු පැහැදිලි කරලා දුන්නා. නමුත් කන් දුන්නේ නැති යල්ල විනාශ වුණාට පස්සේ වැඩක් නැහැ නේ. අපි කතාවට කියනට අස්සයා ගියාට පස්සේ වැඩක් නැහැ කියලා අරතාලේ වහලා. එහෙමනේ කියන්නේ. ඒ වගේ අපි තීරණ වෙනස් කරන එක හැබැයි. නමුත් සියල්ල සිද්ධ වුණාට පස්සේ ඒක කරන්නේ. ඒ කියන්නේ මේ පාඩම අනාගතයට. දැන් වෙච්ච දේවල් වුණා ඉස්සරහට සැලසුම් සකස් කරනකොට යම් කෙනෙක් විශේෂයෙන්ම පාලකේ රටක ප්‍රධානී නැත්නම් ප්‍රධාන සමූහයක් යම් තීරණයක් ගන්නකොට ඒ පිළිබඳ විධිමත්ව දැන් බොහෝ වෙලාවට විධිමත් භාවය නැති වෙන්න මම හිතන්නේ අපි හඳුනන එක හේතුවක් වෙනවා මේ Tamanට ලැබෙන ලාභ ප්‍රමාණය අඩුවීම. එහෙමත් වර්තමාන සමාජයේ තියෙන කියන්නේ තෘෂ්ණාවෙන් බරිත වෙලා ඉන්න යම් ආකාරයකට නායකයෙකුට නැත්නම් පාලකයෙකුට පරිපාලකයෙකුට ඒ තෘෂ්ණාව නිසා වන ඒ තෘෂ්ණාව නිසා ඔහුට වන සහ රටට වන සමාජයට වන අගතිය පිළිබඳව වර්තමානයේ හොඳට අපිට සාක්ෂි තියෙනවා නේද අපේ හැමෝටම. ඒ කියන්නේ කෙනෙක් සතර අගතිය ඔබ වහන්සේ සිහිපත් කළා. සතර අගතියන අගතියටපත් වුණු කෙනෙක් නායකත්වයට යැවීම පිළිබඳව අපි දෙපාරක් හිතන්න ඕන. ඇත්තටම දැන් අපේ මිනිස්සු තේරුම් ගන්න තියෙනවා. මේ වගේ ඔලොමොට්ටලෝ ටිකක් කෑ ගහලා අපට දුන්න ප්‍රතිඥා සියල්ලම පුහු. අපි ඒවට අහු වුණා. අපි ඒවට මුලා වෙලා තමයි මේ අයට අපි කැමැත්ත දුන්නේ. අපිට වැරදුනා. මිනිස්සු කොම් පහුගිය කාලේ කිව්වේ ඒකයි. වාහනේ යන ගමන් ඔළුව දාලා මේ වන්දි ගෙවනවා. මොකේද? මුන්ට ඡන්දෙ දීපේකට. ඒ සාපේ ගෙවනවා අපි. මොකටද? මූ පාර්ලිමේන්තුවට යවුවට. මිනිස්සු හුඟක් දෙනෙක් මං අහගෙන හෙන ඉල්ලුවේ පාලකයන් විතරක් නෙමෙයි. අපට හෙන ගහන්න ඕන අපි මේ කරපු අපරාධෙට. අපේ දරුවෝ වතු කාලයක කියාවි අපේ මහයවුන්ට හෙන ගහන්න ඕන මේ අපරාධ කොලාට කියලා යම් දවසක කියාවි. ඇත්තට මේක කියනවා ඇති. හේතුව දැන් මේ වෙනකොට රටේ වටිනා සම්පත් කොච්චර විදේශවලට විකුණලා තියෙනවද? එහෙමයි. ඒ විකුණුවේ පොදු ජනතාවගේ නායකයන් විතරක් නෙමෙයි. තමන්ගේ බඩතඩිය පුරව ගන්නයි. තමන්ගේ මනිස්සලේ ලොකු කර ගන්නයි. ඒක තමයි ඇත්ත. ඒ නිසා මිනිස්සු තණ්හාවෙන් බරිත වුණාම කල යුත්තේ මොකද්ද නොකල යුත්තේ මොකද්ද? යමක් කල යුත්තේ කෙසේද නොකල යුත්තේ මොනවද? නොකර සිටින්නට පතරම් අවශ්‍ය කරන ආධ්‍යාත්මික ශක්තිය හදාගන්නේ කෙසේද? තීරණ ගැනීමේදී දෙවතාවක් තුන්වතාවක් හිතා කටයුතු කළ යුත්තේ කෙසේද කියන එක තේරුම් ගැනීම අවශ්‍යයි පාලක. හොඳයි, මම හිතන්නේ මේ දේශනාව තුළ ඔබ වහන්සේ මතු කළ පාලකයෙක් නම් නායකයෙක් නම් අනිවාර්යයෙන්ම Tamanට උප්පත්තියෙන් ලැබුණු ආගමේ ඉඳලා සියලු ආගම් පිළිබඳ ශාස්ත්‍රූන් පිළිබඳව
දැන කියා ගැනීම සහ ඒ අනුව කටයුතු කිරීම වැදගත්ය කියලා. ඒ කියන්නේ හැම ශාස්ත්‍රූ කෙනෙක්ම ලෝකයට හානියක් කරනවට වඩා යහපත පතුරවන්නට තමයි උත්සාහ දරුවේ. ඉතින් මේ තුල බුදුදහම ප්‍රමුඛව තිබෙනවා. එවැනි ප්‍රමුඛ රටක මේ වගේ දෙයක් වීම හරි පුදුමයි. දැන් සමහර අපි ඕනකට වැඩි අපි ගැන හිතුවද කියලා හිතනවා අපේ හැමදෙනාම. සමහරලාට ලෝකෙන් උතුම් රට ලංකාවයි නැත්නම් මේ හෙළ දිව මුතු ඇටය මේ වගේ විවිධ නම් වලින් අපි අපේ රට අඳුනගෙන ඒකෙන් අපි මනසර නිකම් පිම්බිලා මාන්නේ ඉදිමිලා වගේ හිටියද වන්ද කියලා හිතෙන වෙලාවකට අපි මෙච්චර පහලට කඩාගෙන වැටීම අපි හැමදෙරනේ මේ වෙලාවේ ඔබ වහන්සේ පැසුණු බුද්ධියක් තියෙන අපිට ඉන්න වියත් ස්වාමීන් වහන්සේ නායක හැමදෙරන් වහන්සේ නමක් විදිහට මිනිසුන්ට මේ වෙලාවේ අපේ යුතුයකම මොකද්ද වගකීම් මොකද්ද කියලා මිනිස්සු ඇවිල්ලා ඔබ වහන්සේගෙන් අහුවොත් අනේ අපේ හැමදෙරනේ අපිට කියලා දෙන්න කියලා ඔබ වහන්සේ මොකද්ද කියන්නේ? පුතා දැන් මේ සාකච්ඡාවේදී කරපු ප්‍රකාශනයම තමයි මට නැවත අලුත් කරලා දෙන්න තියෙන්නේ. වෙච්ච දේ වුණා. දැන් නැවත මතු මෙවන්නක් නොවෙන්නට නම් පොදු මහ ජනතාව හැටියට අප සතු කාර්යභාරයේ මැනවින් වටහා ගැනීමයි. අපිට වැරදුනා. අපට වැරදුනා. අර බාකියු වගේ පරිපාලනයට යන්න ඉස්සරහට ආයාචනා කර මිනිස්සුන්ගේ වචන අහලා අපි මුලා වුණා. ඔවුන් මේවා ස්ථිරව කරයි කියලා හිතුවා. අපි ඔවුන්ගේ සුදුසුකම් ගැන බැලුවේ නැහැ. ඔවුන්ගේ වචන දිහා බලලා විතරක් රැවටුණා. ඒ නිසා අනාගතයට අපි යමක් ඒ අය කළා නම් කළ දේ කළේ කොහොමද? කළ දේ සාර්ථකත්ව ප්‍රතිඵල මොනවද? දැන් අපි උසස් ආයතනයකට කෙනෙක් බඳව ගන්නකොට ඉන්ටර්විව් එකක් කරනවා. ඒකෙදි අහනවා කොච්චර කාලයක් පුහුණුවක් තියනවද? ඔබ මොනවද මෙතෙක් ඉගෙනගත්තු හදාරපු විෂය ධාරා? ඒවා ලබාගත් ප්‍රසස්ත ලකුණු මට්ටම් මොනවද? ප්‍රසස්ත ශ්‍රේණි මට්ටම මොකද්ද? ඒ ඔක්කොම හොයලා බලලා තමයි රසාවට ඇතුළත් කරන්නේ. අපි ඡන්දේ ඉල්ලගෙන ආපු හැටිය වචන කීපයක් කටපාඩම් කරගෙන ඉවිල්ල මුඛචාරීකමට කතා කළ තරමට මුලා වෙන්නේ නැතුව ඊළඟ වතාවේවත් අපි යමෙක් එහා ඉදිරියට යවනකොට අපේ ඡන්දයෙන් අප වෙනුවෙන් ඕන් ලවා යමක් කරලා තියනවද කියන එක බලන්න ඕනේ. ඒ වගේ අපිට කෙනෙකුගේ කතාවේ මුලා නොවි, හිනාවේ මුලා නොවි, වැඳිල්ලේ මුලා නොවි අපට විචාරශීලීව යමෙක් දකින්න පුළුවන් වුණොත් මෙයාට මේක කරන්න පුළුවන්. මෙයා මේ රංගපාන චරිතයක් කියලා අපට තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කතා කරනකොටම. හුඟක් ලොකු අවබෝධයෙන් මේ පැවිදි අපට තියෙන ඇත්තට මිනිස්සු වචන වලින් හරියට සංග්‍රහ කරනවා. වචන වලින් සංග්‍රහ කරන අර අනුප්පිය භාණී කියෝ වගේ. ඒ නිසා අපි මතක තියාගන්න ඕන විචාරශීලීව දකින්න. මේ වචන කෙරෙහි මම මුලා වෙන්නේ නැහැ. මෙයාට අපි කැමැත්ත පළ කරන්න ඕන. මෙයා යමක් කළා නම් සමාජයට ඒ ගැන හොයලා බලන්න ඕන. එතකොට අපට අනුමාන චින්තනයක් ගන්න පුළුවන්. මෙයා ගමේ පොදු වැඩ කොටසක් කළා. මෙයා රටේ පොදු වැඩ කොටසක් කළා. ඒ වගේ මෙයා ඒ එකකින්වත් දූෂණයට වංචාවට ලක් වෙච්ච කෙනෙක් නෙවෙයි. මෙයා තාම දැහැමි ජීවිතයක් ගත කළා. අපි හොයන්නේම නැති ජාතියට එක නෙමේ. අපිට වෙලා තියෙන්නේ දැන් හම්බන්තොට ඉපදිච්ච මිනිසෙක් ගිහින් කුරුණෑගලින් ඡන්දෙ ඉල්ලනවා. දැන් කුරුණෑගල මිනිස්සු දන්නවද හම්බන්තොට රඟපාපු චරිතය මොකද්ද කියන එක? ඒ නිසා දේශපාලන ශාස්ත්‍රය තුළ තෝරගන්න ඕන කරන්නේ පිල් මාරු කරන, ගම් මාරු කරන, ජනපද මාරු කරන, නගර මාරු කරන මිනිහෙක් නෙමෙයි. ගමේ මිනිහෙක් තෝරගන්න ඕනේ. ගමේ මිනිහා ගැන තමයි ගමේ මිනිස්සු කැරක්ටර් එක හොඳට දන්නේ. හිටියේ කොහොමද? කලේ මොනවද? ඔය ටික දැනගෙන එයාගේ සුදුසුකම් මොනවද? හොඳින් දැනගෙන තමයි මිනිහෙකුට ඡන්ද දෙන්න අවස්ථාව ලබා දෙනවා. ගමේ මිනිහෙක් කරන්න වෙන කිසි මිනිහෙකුට දෙන්න හොඳ නැහැ ඡන්ද. ගමේ මිනිහට නම් තමයි ඡන්ද දෙන්නේ. එක ගමකින් 3-4 දෙනෙක් ඡන්ද ඉල්ලනවා නම් වඩාත් හොඳ මිනිස්සයාට තමන්ගේ කැමැත්ත පළ කරන්න ඕන. ඒ දීර්ඝ කාලීන ඒ කියන්නේ තමන්ට පෞද්ගලික ලැජ්ජ ලාභ ලෝභ නිසා නෙමෙයි හැබැයි. පොදුවේ ගමට මොනවද කරලා තියෙන්නේ? දැන් ඔබ වහන්සේ කියන කාරණාව මැතිවරණයක් ඉලක්ක කරලා අනාගතයේදී පත් කර ගැනීම ඉලක්ක කරලා දැන් මේ ලහි සිදුවෙන්නා වූ මහා ව්‍යසනයත් එක්ක මිනිසුන් කෑමොර දෙනවා, පාරට බැල උද්ඝෝෂණ කරනවා, සාමකාමී උද්ඝෝෂණ අතර යම් බොරදියේ මාළු බාන පිරිස් තවත් දේවල් කරනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් එක්ක මිනිස්සු පීඩාවටපත් වෙලා තවත් අර කබලිනුත් ලිපට වැටෙන මට්ටමකට මේ වැටලා තියෙන්නේ අපේ හාමුදුරනේ. මෙවන් අවස්ථාවක ඇත්තටම Taman දේශ බලන්න ඕන කොහොමද කෙනෙක්? අපට වැරදුනා කියලා දැනීම තමයි බලන්න ඕන. එතනදී ඒ ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද? ඔවුන්ව සදාතනික ප්‍රතික්ෂේප කිරීම. ඔවුන්ව සදාතනික ප්‍රතික්ෂේප කරන්න ඕන. දැන් අපිට ප්‍රතික්ෂේප කරන්න තරම් තියෙන කල්පනාවට වඩා තියෙන දැන් උදාහරණයක් වශයෙන් බලන්න යම් කිසි කෙනෙකුට තනතුර අහිමි වෙනවා. ඇමති පදවියක් කියමු. ඒක අහිමි වෙලා මේ ගෙදර යන්න කොහොමද වාහන ඔක්කොම බාර දීලා පාරට ගිහින් අත දාලා ත්‍රීලර් එක යනවා. ඒක වීඩියෝ කරනවා නේ කරන්න කියලා තියෙනවා. ඉතින් මිනිස්සු රටවල් දැක්ක නේද? වාහනයක්වත් අරන් නැහනේ.
තීච්ච වාහන ආණ්ඩුවට දීලා ත්‍රිවිලර් එක ගියේ. ෆුට් සයිකල් එක ගියේ. දැන් ඔය පාර්ලිමේන්තුවට ගොන් කරත් වලින් එනවා. ඔන් පාර්ලිමේන්තුවට තේරිච්ච දවස් ඉඳලා ගොන් කරත් එක යනවාමයි ඔය. ඒ යන්නේ ආදරෙටද? ඒ යන්නේ ඇත්තටද? ඒ කාට හරි පාඩම් උගන්නන. ඕවට මිනිස්සු රැවටෙන්නේ නැතුව ඉන්න. වර්තමාන මිනිසුන්ට ඔළුවක් තියෙන්න ඕනේ. මේ ඔක්කොම රංගපෑම්. මේ ඔක්කොම රංගපෑම්. දැන් මේ වෙලාවේ තරම් ಜಾති හිතයිශීන් එළියට බහැලා නැහැ කවමදාවත්. දැන් ওই ජාතියට ද්‍රෝහි වෙලා කටයුතු කරන රට විකුණනේ උන් ඔක්කොමත් ඔතෙන්ද ගියේ ওই ටික පෙන්නලා රංගපාලානේ මිනිස්සු මුලා කරගෙන. ඒ නිසා නොමුලාව ක්‍රියාත්මක වෙන්න ජනතාව බුද්ධිමත් විය යුතුයි කියන එක තමයි යෝජනා කරන්න තියෙන්නේ. හොඳයි අපිට අද වැඩසටහන නිමාවටපත් කරන කාලය එළඹ තිබෙනවා අපි හාමුදුරනේ. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි දැන් කැටවල හාමුදුරන්ට කොහොමද කියලා. අපි හාමුදුරනේ අසනීප තත්ත්වයන් තියෙනවා. ඔබ වහන්සේව මැඩගෙන වැඩසටහනක් කරනවා. ඔව්. අපි ඒ ගැන කියමු. ඔබ වහන්සේ දැන් හොඳයිද? පින් නැති ඔබ හැමදෙනාටම පින් සිද්ධ වෙන්න මට හොඳ වෙන්නට තරමක් දුරට හෝ සුවපත් භාවයට පත් වෙන්නට පුළුවන්කම ලැබුණේ ඔබ මාව වෙනුවෙන් කරන බලවත් වූ ආශිර්වාද ශක්තිය නිසා. ඒක නවත්තන්න එපා. පුතා කිව්වාගේ තවම ඉන්නේ මම පරීක්ෂණ මට්ටමේ. එහෙමයි. දැන් හෙට දවසටත් මම වකුගඩු පරීක්ෂණයකට සම්බන්ධ වෙනවා. එයින් අනතුරුව තීරණය කරන්නට වෙනවා. රුධිරය අලුත් කරන වැඩපිළිවෙලක් කරන්න වෙනවා. ඒ සඳහා සූදානම් වෙන්නයි කියලා මතක් කරලා තියෙනවා වෛද්‍යවරු. ඊළඟට වකුගඩු බද්ධ කිරීමේ කටයුත්තක් කරන්න වෙයි කියලා ඒ සඳහා සූදානම් වෙන්න කියලා තියෙනවා. මාවට පහුගිය ඉරිදිනක සිහිපත් කළාම වකුගඩුවක් මෙන්න මේ ලේ වර්ගයේ වගේ තියෙන වකුගඩුවක් අවශ්‍යයි කියලා විශාල පිරිසක් අඬමින් සතුටට අඬමින් අපේ හැමදෙරණේ මගේ වකුගඩු දෙකම දෙන්න තිබුණා නම් ඒ වකුගඩු දෙකම මම දෙන්න සූදානම්. මම මේ දුරකථනන් කියලා ගන්න. ඉතින් දැන් ඔය වගේ ටිකක් අවිනිශ්චිත මට්ටමක තමයි ප්‍රතිකාර මට්ටමේ ඉන්නේ තවම. එතකොට ඒකේ වැඩ ටික ඉවර වුණාම තමයි පියර හાર્ට් ඇටැක් එක කියන එක හෘදේ වස්තුව සම්බන්ධව තියෙන මොන හරි බ්ලොක් එකක් තියෙනවා නම් ඒකට කළ හැකි දේ තීරණය කරන්නට එන්ජියෝග්‍රෑම් කියන එක කරන්න වෙන්නේ ඊයින් පස්සේ. වකුගඩු හොඳ වුණාට පස්සේ. ඉතින් ඒ තත්ත්වය තුළ ආයාසකම් තියෙනවා. බෙහෙත් විශාල පිරිසක් බොන නිසා තාමත් පහසුවෙන් තමයි ඇත්තටම කාලය ගත කරන්නේ. ඒ ලෙඩ හුඟක් තියෙන්නේ ගතේ. මම පුළුවන් තරම් ධර්මයට නැඹුරු වෙලා ධර්මයේම සාකච්ඡා කරනකොට ධර්මයේ මෙනෙහි කරනකොට මට හුඟක් අපහසුතාවලින් අත්මිදෙන්න මට පුළුවන්කම ලැබුණා. ඒ ආධ්‍යාත්මික ශක්තිය තුළ ඔබටත් මම පණිවිඩයක් දෙනවා. ඕනෑම දරුණු තත්ත්වයක් තුළ ධර්මයට හිත පිහිටුවා ගත්තොත් ධර්මයෙන් ඔබට ශක්තිමත් වෙන්න පුළුවන්. ඉතින් ඔබ මා වෙනුවෙන් ආධාර කළා පුළුවන් හැටියට, උපකාර කළා පුළුවන් හැටියට. ඒ නිසා මේ හැම දිනාටමත් මේ වෙලාවේ මම ප්‍රාර්ථනා කරන්න වෙන්නේ මොකුත් නෙමෙයි. නිවන් දක්නාතුරු දරුණු රෝගයක් ආබාධයක් නොවේවා. ඔබ මට කරන ආශිර්වාදයේ මාසතු රෝගාබාධද ක්‍රමක්‍රමෙන් සංසිඳේවා. මගේ අධ්‍යාත්මික ශක්තිය විහිදුවාලන ගුණය සත්‍යවාදී නම් ඒ සත්‍යවාදී ගුණය ගොඩනගන මම නිරෝගී මතක බවට පත් කරන්නට අපකප වෙච්ච මගේ සියලුම පැවිදි ගිහි ආදරණීයයන් හැම දෙනාටම මගේ පුණ්‍යානුමෝදනාවෙන් නිදුක් නිරෝගී බවම ලැබේවා කියලායි ප්‍රාර්ථනා කරන්නේ. අද දවසෙත් කෘතවේදීව සෙනෙහස පිරුණු හැඟුමෙන් ගෞරවය පිරුණු හැඟුමෙන් කම්පලදහන නුවණින් සමන්නාගතව මේ පූජා භූමියේ වර්තමාන පැවැත්ම වෙනුවෙන් හෙට දවස වෙනුවෙන් අප කැප වුණු දායක දායිකා පින්නතුල් අතරින් කීපලකට පුණ්‍ය අනුමෝදනා කරන්නටයි මේ පින්වන්ත අවස්ථාව. අද දවසේ අපේ අලවතුගොඩ වලහේන අංක 359 දරණ නිවසේ පදිංචි ජගත් වික්‍රම ඉලංගකෝන් පින්වත් මහත්මයා අපේ අලවතුගොඩ මේ පූජා භූමියේ පැවිදිව වැඩ ඉන්නා වූ සුබෝධනී මෙහෙණින් වහන්සේගේ මඟ පෙන්වීමෙන් රුපියල් 50000ක බරපැනක් පූජා කළා. මහා පින්කමක් නිවසට වැඩමවා සිදු කරලා ඔගේම පින්වත් මෙහෙණින් වහන්සේගේ ගිහි කල ස්වාම පුරුෂයා ආදරණීය දරුවන්ගේ ආදරණීය පියා IWG ඊළඟකෝන් මහත්මයාගේ වාර්ෂික දානමය පින්කම එසේ සිද්ධ කළේ. පින්බිමේ නේවාසික සියලු දෙනා වහන්සේලාට ආශිර්වාද කරමින් සියලු තම පවුලේ දූ දරුවන්ටත් මුණුපුරු මිනිපිරියන් ඇතුළු හැම දිනාටම රැකී රක්ෂා ව්‍යාපාර අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කර තිබෙනවා. ඔගේම WG නන්දාවති පින්වත් මහත්මිය අංක 12 දෙපා නම පාර පමනුව සිට මහරගම රුපියල් 30000ක බරපැනක් පූජා කරමින් 28 වසරකට පෙර භවයට පත් ආදරණීය ස්වාම පුරුෂයා උසරබීල් මහතාට සහ අකල් මරණයකට පත් වූ උෂාන් මොනුපුරා දෙමව්පියන් ඇතුළු සංසාරගත ඥාතීන් පින් අනුමෝදන් කරමින් මා ඇතුළු සියලු සුජීවතුන්ට ආශිර්වාද කර තිබෙනවා. ඔගේම රම්‍යා දයානි ෆොන්සේකා පින්වත් මහත්මිය ඇතුළු සම්බුදු පිරිස මහේන්ද්‍ර පෙරේරා මාවත කළුතර උතුර අංක 366 18 ජී නිවසිටිට
රුපියල් 40,000ක බරපැනක් පූජා කොට තිබෙනවා. අභාවයට පත් වුණු මර්සි පොන්සේකා, ඩොල්ටන් පොන්සේකා යන දෙමව්පියන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් දායකත්වය ලබා දුන් සියලු දෙනාටමත් ආශිර්වාද කරන්නටත් අපේක්ෂා කර තිබෙනවා. ඒ වගේම ආර්.එම්. කරුණාරත්න, ටී.එම්. කුලරත්න මැණිකේ මහත්මිය උඩවත්ත පහළමැදගොඩ නාරම්මල සිට වසර ගණනාවක් තිස්සේ කළ මහා පින්කම් වගේ මැගේ ජීවදාන පාංශුකූලයත් සහිතව මහදන් පූජා කළ රුපියල් 50,000ක බරපැනක් පූජා කරනු ලැබුවා. මේ පූජා භූමියේ වර්ධනය වෙනුවෙන් මහා සංඝරත්නයේ විශේෂයි ඒ පිරිනමලෝ මහා දානමය පින්කමේ අනන්ත ශක්තිය ගොඩනැගීමේදී ආදරණීය සොහොයුරියත් සම්බන්ධ කරගත්තා. මේ රැස් කරගත් සියලු කුසල ධර්ම සම්පත්තිය අභාවයට පත්වුණු පුංචි බණ්ඩාපියතුමාණන්ට, ඩිංගිරි මහත්මයා මෑණියන්ට, ශීලා ඒකනායක නෑනාට, සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ආදරණීය කුලරත්න මැණිකේ අක්කාගේ ස්වාම පුරුෂයා වන කරුණාරත්න පින්වත් මහත්මයාණෙනි, ඔබතුමාටත් ඒ වගේම ගුණතිලක පින්වත් සහෝදර මහත්මයාණෙනි, ඔබගේ ජන්මදින වේලුණුත් ආශිර්වාද කළ තියෙනවා. මේ දානමය පින්කමට උදව් උපකාර කළ හැමදෙනාට නිවන් පිණිස මේ පින පාරමිතාවක් වේවා කියා ප්‍රාර්ථනා කරලා තියෙනවා. මීගොඩ වැලිසහේන වත්තේ දෙවනි මාවතේ සඳලි නිවසේ WS බණ්ඩාර මහත්මයා ඇතුළු දූ දරුවන් රුපියල් 30,000ක බරපැනක් පූජා කරමින් ඇටම්පිටියේ උඩගම විසූ වසර 14කට පෙර අභාවයට පත් වුණු WA මද්දුම වණ්ඩාර පියතුමාණන් වහන්සේටත්, උසිහාමිනේ මෑණියන්ටත්, මොරගස්වේනේ විසූ විතාන පියතුමාටත් පින් අනුමෝදන් කරමින් සංසාරගත ජීවිතය තුළ සුවපත් භාවයත් නිවනේ අවබෝධයත් වේවායි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කර තිබෙනවා. වගේම ආර්.සී. ධම්මිකා, සන්ධ්‍යා කුමුදුනිය ඇතුළු සම්බුදු පිරිස නොගේගොඩ කොහුවල පෙරේරා මාවතේ සිට රුපියල් 30,000ක බරපැනක් පූජා කරමින් සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට පුලවංශයේ පින් අනුමෝදන් කර තිබෙනවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂා කටයුතු දියුණුවෙන්ට ආශිර්වාද කරමින් සියලු දෙනාට මෙලොව නිදුක් නිරෝගී සුවය ලැබී මේ බුදු සසුන තුළදී උතුම් අජරාමර නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කර තිබෙනවා. ඒ සකල ප්‍රාර්ථනාවන්ද සමුද්ද වේවා. හැම දිනාටම අමා මහ නිවනේ සැනසෙල්ල පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා, පාරමිතාවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සාදු සාදු සාදු. මේ ආශිර්වාදයත් පුණ්‍ය අනුමෝදනාවත් සමගින් අපි අද වැඩසටහනෙන් සමුගන්නට සූදානම් වෙන මොහොතේ මා සිහිපත් කරන්න මේ විහාරස්ථානයේ දුරකථන අංක ඔබට අපේ ස්වාමීන් පිළිබඳව ඒ වගේම මෙහි සිදුවෙනා කටයුතු පිළිබඳ දැන කියා ගන්නට පුළුවන් 07114 222 844 07114 222 844 ඒ වගේම 070 13 14 625 070 13 14 625 ඒ දුරකථන අංක වගේම සම්පත් බැංකුවේ යක්කල ශාඛාවේ තිබෙන අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේගේ නමින් තිබෙන ගිණුමට මූල්‍යමය වශයෙන් දායක වෙන්න පුළුවන්. ගිණුම් අංකය 106යි 857යි 496යි 109 106යි 857යි 496යි 109. ඒ සඳහා ඔබට ඇරියුම් කරමින් පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේට මේ සියලු රෝග පීඩාවන්ට වෛද්‍යවරුන් කරන ප්‍රතිකාරයන් හමුවේ ඉක්මනින්ම සුව ශාන්තිය කායික වශයෙන් ඇති වේවා. මානසික සුවය උන්වහන්සේ කරන්නව මේ උදාාරතර කටයුතු තුළින් තවත් පිබිදෙනවා. ඒ නිසා ඒ කායික මානසික ගුණයෙන් යුතු නිරෝගිමත් ස්වාමීන් වහන්සේ නමක් ලෙස ඔබට අපට තවත් මේ ධර්මය කියා දෙන්නට අපේ හාමුදුරන් වහන්සේට වාග්ය උදා වේවා. ඒ සියලු කුසල් උතුම් වූ නිර්වාණ ශාන්තිය උදා කර ගැනීමටම හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුලෙන් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි.